Okay, hello students. Welcome to our day 6 අපේ දවස් 6 වෙනි දවසට ඔයගොල්ලන්ව පිළිගන්නවා. එහෙනම් මේ වීඩියෝ එකෙන් කියන්නේ අපේ ඊළඟ day 6 වල තියෙන ඉංග්‍රීසි ක්ලාස් එකෙන් ඔයගොල්ලෝ කවර් කරගන්න යන්නේ අර වගේම කලින් වගේම ගොඩක් ඉම්පෝටන්ට් කරන ඉංග්‍රීසි වල usages භාවිත ටිකක් ඉගෙන ගන්නවා. මේකෙනුත් ඔයගොල්ලෝ ගොඩක් වැදගත් වෙයි. ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි පේපර් එකට වගේ පොළවල් පේපර් එක වගේ දාලා ලියනවා නම් ඒවටත් ඒ වගේම ඉංග්‍රීසි නොලෙජ් එකටත් ඔයගොල්ලන්ගේ තියෙන ලැන්ග්වේජ් එක කියන භාෂාව ගැන දැනීමටත් මේ දේවල් ඔක්කොම වැදගත් වෙයි. ඔයගොල්ලෝ දන්නවා යන විදිහ අපේ සිස්ටම් එක මේක ඔය කියන්නේ කොහොමද කියලා හැම දවසකම හරි වීක්ලි අපි කරන හැම දවසකම මම ඔයගොල්ලන්ට අභ්‍යාස විදියට මුලින්ම වාක්‍ය කීපයක් ප්‍රශ්න කීපයක් අහනවා යොමු කරනවා ඔයගොල්ලන්ට. එතකොට ඔයගොල්ලන් ඒ එක ඔයගොල්ලෝ හැමදාම මම ප්‍රශ්න අහද්දී ඒවට උත්තර දෙන එකත් ඔයගොල්ලන්ගේ පුරුද්දක් කරගන්න අනිවාර්යයෙන්ම මේකේ හරි හොඳම උපරිම ප්‍රොෆිට් එක. හරි ලාභය ගන්න නම්. right. okay. එහෙනම් අපි මුලින්ම මේ ප්‍රශ්න වටේට යමු. අද අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න. හරි. පළවෙනි එකට මම අහනවා ඔයගොල්ලන්ගෙන් මතක ඇති ඔයගොල්ලන්ට articles කියලා පාඩමක් අපි කරා. හරි ලෙසන් එකක් වීඩියෝ එකකින් කරා. අව්‍ය පද. මොනවද අව්‍ය පද? What are the articles? මොනවද අව්‍ය පද කියලා කියන්නේ? and the. එක අහද්දිම ඔයගොල්ලන්ට ඒගොල්ලෝ උත්තරේ එන්න ඕනේ. හරි. ඒක නෙමෙයි වගේ ඉම්පෝටන්ට් ක්වෙස්චන් එක. හරි වැදගත්ම එක නෙමෙයි. වැදගත්ම එක තමයි මම අහනවා ඊට පස්සේ වල භාවිත මොනවද? මතක් කරලා බලන්න. හරි මම කියන්න කලින් ඔයගොල්ලෝ මතක් කරලා බලන්න. ඔයගොල්ලන්ට මතක් වෙනවද කියලා and වල භාවිත තියෙනවා පහක්. there are 5 usages, main usages. හරිද? ඒ ඔක්කොම කියන්නේ වල භාවිත තව ගොඩක් තියෙනවා. ප්‍රධාන භාවිත පහක් අපි ඉගෙන ගන්නවා. මතක් කරන්න බලන්න. මම කියන්න කලින් මතක් කරන්න විනාඩියක් වගේ කාලයක් ඇතුළත. හරි බලමු. පළවෙනි එක තමයි නාමපද එකක් කියලා පෙන්නන්න. උදාහරණයක් විදිහට a boy. ඒතර මම මෙතෙන්දී ඇයි දැම්මේ? නාමපදයක් එකක් කියලා පෙන්නන්න. දෙක සමහරක් සංඛ්‍යාවක් තියෙනවා. උදාහරණයක් විදිහට 100. සමහරක් ඒ වගේ සංඛ්‍යා කීපයක් තියෙනවා. ඒ සංඛ්‍යා අපි භාවිත කරනවා නම් ඒ සංඛ්‍යා ඉස්සරහ පිටින් අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ඊළඟට quantities. ඒ කියන්නේ සමහරක් ප්‍රමාණ. ඒවා ටිකක් විශාල ප්‍රමාණය, ලොකු ප්‍රමාණයකින් තියෙන ප්‍රමාණ කියන කොටත් අපි ගන්නවා මොකද්ද? and භාවිතයේදී උදාහරණයක් විදිහට a lot of. ගොඩක් කියන අදහස අපි ප්‍රකාශ කරන්නේ මේ විදිහට. ඊළඟ එක fourth usage එක වෙනවා මෙන්න මේ once a week. මතක් වෙනවා ඇති ඔයගලන්ට වාර ගණන් frequencies. අපි වාර ගණන් කියනකොට භාවිත කරනවා මාසයකට වරක්, සතියකට දෙවරක්, once, twice, thrice විදිහට ගත්තු දෙයක්. fifth එන්න last usage එක තමයි කුඩා ප්‍රමාණ භාවිත කරන්න අපි කියන a few, a little. little සහ few කියන වචන දෙක ඉදිරි පිටින් අපිට දාන්න වෙනවා ඒ අවශ්‍ය විදිහට. එනවා මෙන්න භාවිත පහ. නාමපද එකක් ලෙස පෙන්වීමට සමහර සංඛ්‍යා ඉදිරියෙන් before some numbers ප්‍රමාණ දක්වනකොට සමහරක් හරි quantities, a lot of, a large number of, a large amount of. වාර ගණන් දක්වනකොට හරි කොච්චර කාලෙකින් කොච්චර කාලයකට සැරයක්ද කියලා අපි කියනකොට ඊළඟට few සහ little කියන පද වලින් මේ දෙකේ වෙනස ඔයගලන්ට මතක ඇති. few කියන්නේ ඉතාසුළු සංඛ්‍යාවක් කියන එක. a few students, a few trees. ඒ වගේ එතන little දාන්න අපි ගණන් කරන්න බැරි ප්‍රමාණයක් uncountable nouns කියන මොනවා හරි අදහසක් idea එකක් කියනකොට a little water, a little sugar ඒ වගේ. මම තව ප්‍රශ්නයක් මේක එක්කම ඔයගලන්ට යොමු කරනවා. ඒ තමයි අංක. මොනවද අංක ටික? මතක් කරගන්න ඒකත් ඊළඟ මගේ දෙවෙනි ප්‍රශ්නේ වෙන්නේ and භාවිත කළ යුතු numbers. මොනවද? what are the numbers that we have to use o and? මතක් කරගන්න ඒ අංක ටික ඊට පස්සේ මම කියනවා.
මොනවද අංක ටික මතක් කරගන්න ඇති ඔයගොල්ලෝ 100,000 100,000 ලක්ෂ මිලියන් බිලියන් ඒවා ඔක්කොම එන්න ඕනේ මිලියන් බිලියන් ඩසන් gross ඩසන් කියන්නේ දුසිමට gross කියන්නේ දුසිම් 12 කියන අංකය සඳහන් කරනකොට හරි එහෙනම් and භාවිත ටික ඕමයි ඊට පස්සේ මම ඊගා දවසේ යනවා the වල භාවිතය ඒක එන්න පාඩම් කරගෙන තියාගන්න ඊගා දවසේ මතක් කරගන්න ඉතයි මොනේ දැන් මතක නැත්නම් ඕගොල්ලන්ට එක භාවිතයක් හරි එතකොට ඕගොල්ලෝ ඒ අර මේකෙන් ගත්ත දේ හරියට මරන්නේ නැහැ කියන එකනේ. ඒතර ඒක වැරද්දක්වත් බයිනවත් නෙමෙයි නේද? නමුත් ඔයගොල්ලෝ මේ වීඩියෝස් වලින් ආපහු තවත් මේ වීඩියෝස් බලලා අපි එකපාරක් මේ දීලා ඔයගොල්ලන්ට අයින් කරන්නේ නැහැ වීඩියෝ එක. ඕනේ කාලයක් ඔයගොල්ලන්ට ඕනේ වාර ගන්න බලන්න පුළුවන්. එහෙම බලලා හරි ඒ දේවල් ටික හොඳට මතක තියාගන්න. මේ මුලින් උගන්වන ටික ටිකක් ඒවත් එක්ක වැඩිපුර වැඩ කරන්න. එතකොට ඉස්සරහ දේවල් ටික අල්ලගන්න ඔයගොල්ලන්ට පහසු වෙයි. ඊට හැමදාමත් වගේ අපි සිංහල වාක්‍ය ටිකක් අපි ඉගෙන ගත්ත ග්‍රැමර් පාර්ට්ස් වලින් සිංහල වාක්‍ය ටිකක් මම කියනවා. ඒකත් එක්ක ඔයගොල්ලෝ අහනකොට වාක්‍ය හදාගන්න. ඊට පස්සේ මම බෝඩ් එකේ දානවා. එතකොට බලන්න චෙක් කරලා හරිද ඔයගොල්ලෝ හදාගත්තු සෙන්ටෙන්ස් එක. right. පළවෙනි එක ඊයේ ඔයාලගේ වත්තේ මොනරෙක් හිටියද? සමහරවිට මොනර වෙනවනේ. මේ පැතිවල දැන් වෙස්ටර්න් ප්‍රොවින්ස් එක වගේ මොනර ටික අඩුයිනේ. නමුත් හිටපු ගමන් ඔය පාසල් වල අර මේ ඉන්න හරි කොමාරි එනවා මොනර. මොනරට කියන්නේ පීකෝක් කියලා. මගේ ප්‍රශ්නේ තමයි ඊයේ ඔයාලගේ වත්තේ මොනරෙක් හිටියද? හදාගන්න. හරි වෙලා ඇති. ඒතර මේ වාක්‍යය යන්නේ කොතෙන්ටද? මුලින්ම දැන් ඕගොල්ලෝ පාඩම් කීපයක් ඉගෙනගෙන ඉන්නවා. දැන් අපි අද ඒ දෙවෙනි පාඩම කියන්නේ පිහිටීම සිටුේෂන් කියන කොටසත් අපි අද අවසන් කරනවා. ඒතර ඒ අනුව ඕගොල්ලෝ කොටස් කීපයක් මේ වෙද්දී අවබෝධ කරගන්න තියෙනවා, තේරුම් අරන් ඉගෙනගෙන තියෙනවා. ඒතර ඒක ඕගොල්ලෝ අරගෙන එනවද කියන එක. හරි දිගටම ඒක අරගෙන එනවද කියන එක ඕගොල්ලන්ගේ වගකීමක්. ඒක ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ. එහෙම කළොත් තමයි ඕගොල්ලන්ට සාර්ථක වෙන්න පුළුවන්. අර කියපු වාක්‍ය කොතෙන්ද අපි යන්න ඕනේ? සිටුේෂන් වලට. සිටුේෂන් වලට ගිහිල්ලා ඒ කියන්නේ there is there are there was there were දැන් අපි ඉගෙන ගන්න තියෙනවා. මම අහන්නේ ඉතින් දැන් ඉගෙන ගත්ත ඒවානේ. ඒතකොට ඒ සිටුේෂන් එකට ගියා වගේ ඊට පස්සේ අපිට දැනගන්න වෙනවා ඒකේ කාලය, ටයිම් එක කොයි වගේද? අපි අහන්නේ ඊයේ පීටීමක් ගැන. ඊයේ මොනරෙක් හිටියද කියලා අහන්නේ. එහෙනම් there is there are කියන එක කැපිලා යනවා. there was there were ඊයේ මොනරෙක් හිටියද කියලා යන්නේ කියන්නේ එකෙක් ගැනයි අහන්නේ. එහෙනම් there was ප්‍රශ්නයක්. හරි ඒ විතරක් නෙමෙයි මේක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා there was නෙමෙයි was. ඉතින් මේ 100%ම ගත්තාම මේ අමාරු දෙයක් නෙමෙයි. හරි කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. නමුත් යම් කිසි ඕගොල්ලන්ගේ තියෙන්න ඕනේ ඒකේ පිළිවෙලක්. ඒතර වාක්‍ය කොහොමද දෙන්නේ? අපි හදාගන්න කොහොමද වාක්‍ය? was there a peacock in your garden yesterday? Was there a peacock in your garden yesterday? There you are. මේ අඹ නැවුම්ද? මේ අඹ නැවුම්ද? නැත්නම් මේ අඹ නැවුම් මේවාද? අපි මොකක් හරි මාකට් එකට වගේ ගිහිල්ලා අපි අහනවා අඹ තියෙන තැනකින් මේ අඹ මේ අලුත් ඒවාද? නැවුම් අඹද? නැවුම් කියන්නේ ඔයගොල්ලෝ වචනේ දන්නවා ඇති ෆ්‍රෙෂ්. හරි. මට ඕනේ වාක්‍ය අහන්න ඔයගොල්ලෝ මුදලාලිගෙන්. හරි. සෙල්ලගෙන් අහන වාක්‍ය තමයි මට ඕනේ අහන්න. මේ අඹ නැවුම්ද? ඒක ප්‍රශ්නයක් විදිහටයි මම යොමු කරන්නේ. හදාගන්න. ඇති වෙලාව
කොහොමද අපි කියන්නේ මේ අඹ නැවුම්ද? දැන් ඒක යන්නේ කොතෙන්ද? ඒක පිහිටීමක් නෙමෙයි. ඒක ස්වභාවයක් ගැන කියන්නේ. මේක පැහැදිලිව පේනවා නේද? අඹයක් අරගෙන අපි කියනවා මේක නැවුම්. ඒතකොට ඒකේ ගුණයක්. ඒ කියන්නේ ඒක පිහිටීමක් නෙමෙයි මේක ස්වභාවයක්. එහෙනම් ඒකේ ස්වභාවය අපි ගන්න ඇමිසා was will be shall be. කොයි කාලයකද? නිකන් දැන් මේ වර්තමාන එක ප්‍රසන්ට් එකක්. එහෙනම් ඇමිසා විතරයි. ඒකෙන් am ද is දාලා. am වෙන්නේ නැහැ කොහොමද? මේ අඹ නැවුම්ද කියලායි මම අහන්නේ. අඹ ගෙඩිය නැවුම්ද කියලා නෙමෙයි අහන්නේ. නම් බහුවචන. ඒ කියන්නේ plural are. ඊළඟට ඔයගොල්ලන්ට මතක ඇති මම ඉගෙනුවා මේ අර මේවා මෙය එහෙම කියන්නේ එක එකට අපි වෙනස් භාවිත කීපයක් කතා කරනවා. this that those these එකෙන් අපිට ඕනේ ළඟ තියෙන plural දෙයක් ගැන කියද්දී ඒ කියන්නේ මේවා කියන භාවිතය these this කියලා ගණන් සමහර වෙලාවට වැරදිලා ඒක වැරදි. THES these are these mangoes. මොකද අපි අහන දේ plural. Are these mangoes fresh? මෙතනයි වාක්‍යය මේකත් ක්වෙස්චන් එකක් වෙනවා. ඊළඟට third one එක මම මෙහෙම කියනවා. වාක්‍යය හරි. ශීතකරණේ මුකුත්ම නැහැ. ශීතකරණේ මොකක්වත් නැහැ. දැන් අපි හිතනවා මොන කවුරු හරි කෙනෙක් ගෙදරට ආවා හදිස්සියේ කවුරු හරි යාළුවෙක් හරි එහෙම කවුරු හරි ආවා කියනවා කවුරු හරි දැන් තාත්තයි වයි කියන්නකො ඉන්න ගෙදර කියලා කියනවා මෙහෙම මේ දැන් ආවා මොනවා හරි බලන්න ගිහිල්ලා හරි දුවාරේ පුතා හරි කියලා ඔයාලට කියනවා තාත්තා මේ ගිහිල්ලා බලන්න ෆ්‍රිජ් එකේ මොනවා හරි තියෙනවද දෙන්න කියලා. ඊට පස්සේ ගිහිල්ලා අරන් බලපුවම මොකුත් නැහැ. අර වෙලි කරපින්ච වල ටිකක් තියෙනවා. දැන් ඕක දෙන්න පුළුවන් නැහැ කන්න කියලා නේද? ඒතර අපි කියනවා අපෝ ගිහිල්ලා ෆ්‍රිජ් එකේ මොකක්වත් කිසිම දෙයක් නැහැ. ෆ්‍රිජ් එකේ කිසිම දෙයක් නැහැ. කොහොමද අපි ඒක කියන්නේ? ෆ්‍රිජ් එකේ කිසිම දෙයක් නැහැ. අදාළව. හරි බලමු. පුළුවන් වුණොත් ලේසියෙන් මේක ඒ අවශ්‍ය පාත් එක තෝරාගෙන එතෙන්ට යන්න. දැන් කොතෙන්ද පාඩම විදියට අපි මේන් විදියට යන්න ඕනේ සිටුේෂන් වලට. කොහේ හරි තියෙන දෙයක් ගැන තියෙන දෙයක් හෝ නැති දෙයක් ගැන. දෙක පිළිටීමක් වෙනවා. එහෙනම් there is there වර්තමාන කාලය ගැනයි කියන්නේ. දැන් කිසිම දෙයක් නැහැ ෆ්‍රිජ් එකේ ඒකයි අපිට කියන්න ඕනේ වෙන්නේ. එහෙනම් කිසිම දෙයක් නැහැ. අන්න ඒක තමයි අපි හදා ගන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ට ක්‍රම දෙකකට කියන්න පුළුවන්. එක්ක anything දාලා කියන්නත් පුළුවන්. නැත්නම් nothing දාලා කියන්නත් පුළුවන්. ඒ භාවිතය අපි වාක්‍ය ඉගෙන ගත්තා. මම බෝඩ් එකේ ලියලා හරි එහෙම නැත්නම් හෑන්ඩ් අවුට් එකේ තිබිච්ච වාක්‍ය වල හරි ඒ විදිහට මම දැම්මා. ඒක මම පැහැදිලිව කිව්වා. හරි anything සහ nothing භාවිත කරනකොට හරි nothing කියන වචනේ අපි දානවා නම් nothing nobody ඒ වගේ වචන දානවා නම් අපේ වාක්‍ය ග්‍රැමර් පාර්ට් එක නෙගටිව් කරන්න අවශ්‍යතාවය නැතුව යනවා. ඒ නෙගටිව් අර්ථයක් නෙගටිව් මීනින් එකක් ඒවා තියෙනවනේ. ඒ නිසා වඩා පැහැදිලි වෙන්න මම ඒකෙම ලියන්නම් වාක්‍ය මට ඕනේ කියන්න ෆ්‍රිජ් එකේ මොකුත් නැහැ කියලා. එහෙනම් පිළිදීම අනුව ගන්නවා there is මම ගන්න දැන් මේක නෙගටිව් වුණාට මම ගන්න there is. එහෙම ගත්තොත් මට දාන්න වෙනවා anything නෙමෙයි nothing. There is nothing in the refrigerator. There is nothing in the refrigerator. ශීතකරණයේ කිසිම දෙයක් නැහැ. හරි. ඊට පස්සේ fourth sentence එක බලමු අපි. කොයි වගේ දෙයක්ද ප්‍රතිපල යොමු වෙන්නේ කියලා ඔයගොල්ලන්ට. දැන් පෙට්‍රල් ලීටර එක මිල කීයද? දැන් පෙට්‍රල් ලීටර එක මිල කීයද? හදාගන්න. දැන් පෙට්‍රල් ලීටර එක මිල කීයද?
මිල කීයද කියලා අහපු ගමන් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ question words. හරි. දැන් හිතනවා සමහරවිට මේක නැවත සමහර කරනවා එක වාක්‍යයක් යනවා. ඉතින් එදායි. ඔයගොල්ලෝ කලින් වීඩියෝස් ටික ඔයගොල්ලන්ට තියෙන ඉන්න දැන් ක්ලාස් එකකට නේව නැහැ. හරි. ක්ලාස් එකට යනවා මම අනිවාර්යයෙන්ම එක එක්කෙනාගේ ඔයගොල්ලන්ගේ එක්කෙනෙකුට ප්‍රශ්න අහනවා. එහම අහලා එතකොට ඔයගොල්ලෝ සෑහෙන මට්ටමකට බයටයි ඒකට ඒ වෙනවා ඉතින් යනවා ඒ දේ කෙරෙන්නේ නැති වුණාට මේකෙදි ඔයගොල්ලෝ හොඳට හිතට අරගෙන ඒක කරන්න කියන එකයි මම හිතනවා කියන්නේ. ඒ විදිහට ඉගෙන ගන්නකොට මේ දේවල් ඉගෙන ගන්න මගෙත් එක්කම එහෙම කරොත් තමයි ඔයගොල්ලන්ට මේකේ සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. දැන් මගේ වාක්‍ය මොකද්ද? දැන් පෙට්‍රල් ලීටර් එක මිල කීයද? එහෙනම් මිල කීයද කිව්ව ගමන් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ ක්වෙස්චන් වර්ඩ් එක. මොකද්ද ක්වෙස්චන් වර්ඩ් එක? අපිට කොටවලින් එක දාන්න වෙනවා එහෙනම්. මිල කීයද කියලා අහන්න how much. දැන් පෙට්‍රල් ලීටරයක්. එහෙනම් පෙට්‍රල් ලීටරයක් කියපම මේක ගණන් ගන්නන්නේ uncountable nouns. ගණන් කළ නොහැකි නාම පද වලට ඒවා සෑම විටම singular වෙනවා. Uncountable nouns are always singular. How much is a petrol liter කියලා කියන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි a liter of petrol. How much is a liter of petrol now? අපි අවසාන වාක්‍ය මේ විදිහට සටහන් කරගමු. ඌ අනාගතයේදී නැත්නම් අපි මෙහෙම කියනවා සතෙක් ගැන ඌ උගේ වැඩිහිටි කාලයේදී දැන් පොඩි පැටියෙක් ඉන්නේ හරි ඌ උගේ වැඩිහිටි කාලයේදී අහිංසක සතෙක් වේවිද ඌ උගේ වැඩිහිටි කාලයේදී අහිංසක සතෙක් වේවිද කියලා අපි අහන ප්‍රශ්නයක් හරි නිකන් විශේෂයක් විදිහට ගත්තොත් ඒගොල්ලෝ සමහරක් වෙලාවට දරුණු කට්ටිය නෝ සතෙක් දිහා බලලා එයාගේ තියෙන මොනවාරි ගුණාංග යටතේ අපි කියනවා එයා මේ දැන් කොටියෙක් කියලා කියනකොට නේද නැත්නම් වලහෙක් කියලා කියනකොට වලස්සු සාමාන්‍ය ටිකක් අර රෞද්‍ර කට්ටියනේ විකට ඇනිමල්ස් නපුරු ඒගොල්ලෝ හරි දරුණු නමුත් එක්කෙනෙක් කියනවා ගොඩක් හීලෑ විදියට හැදිලා නේද මිනිස්සු ගාව ඉඳලා එහෙම කෙනෙක් අපි කියනවා එහෙම කෙනෙක් පැටියෙක් දිහා බලලා ලිටල් ඇනිමල් කෙනෙක් යම් ඇනිමල් කෙනෙක් දිහා බලලා කියනවා මෙයා මේක මේ අනාගතයේදී ටිකක් අහිංසක සතෙක් වෙයිද එහෙම කියලා කියනවා ඒ වාක්‍යෙ මට ඌ අනාගතයේදී නැත්නම් ඌගේ වැඩිහිටි කාලයේදී අහිංසක සතෙක් වේවිද හරි බලමු අපි ප්‍රශ්නයක් විදිහට ඒකත් යොමු වෙන්නේ ඒ වගේම මේක සිටුේෂන් නෙමෙයි පොසිෂන්. ඒ කියන්නේ ස්වභාවය ගැන be verbs වලින් කියන වාක්‍යයක් තමයි මේ වාක්‍ය වෙන්නේ. ඒත් යනවා ඒකේ future tense එක නැත්නම් future time එක අපි කියන්නේ will be භාවිතය. will be shall be දෙකම වනවා මෙතෙන් තියෙන්නේ will be. ඒක ප්‍රශ්නයක් විදිහට අහනවා නම් අපිට will ඉස්සරහට ගන්න වෙනවා be ඉතුරු කරලා. will it be කියලා එනවා. හරි it will be කියන එකෙන් will ඉස්සරහට ගන්න. එනවා will it be the innocent කියලා දැම්මනම් කවුරු හරි ඒක වැරදි and innocent මේ වචනේ මම දෙන්න ඇති ඔයගොල්ලන්ට අර adjectives list එකේ innocent අහිංසක will it be an innocent animal in its adulthood වැඩිහිටි කාලය adulthood කියලා කියන්නේ question mark එක එන්නේ මෙතෙන්දී ඔයගොල්ලන්ට කෙනෙකුට innocent කියලා දාන්න පුළුවන් නැත්නම් කියන්න පුළුවන් harmless කියලා. හරි. සත්තුන්ට භාවිතා කරනකොට ගොඩක් වෙලාවට innocent කියන වචනයට වඩා භාවිතා කරන්නේ harmless කියන එක. හරි. නමුත් කෙනෙකුට බොහෝ දෙනෙක් දැන් innocent කියලා දානවා නැත්නම් මොකද අර adjectives වල මම තේරුම් දුන්නේ innocent අහිංසක කියලානේ. ගැටලුවක් නැහැ, වැරද්දක් නැහැ. නමුත් වඩා හොඳයි සතෙකුට දාන්න එක ගොඩක් වෙලාවට harmless. innocent කියවම අර අහිංසක කියන්නේ අපි පුද්ගලයෙක් ගැන කියනකොට කියන්නේ අහිංසක එයා අහිංසක she is an innocent girl අහිංසක ළමයෙක් අහිංසක කුඩා දරුවෙක් එහෙම කියනවා කියන්නේ ඒ කියන ගුණාංගයි සතෙකුගේ තියෙන අහිංසක භාවය කියන්නේ දෙකක් හරි එහෙම තේරෙනවද දන්නේ කොහොම වුණත් ඒක මෙහෙම අත තියන වැඩිපුර අපි සත්තු ගැන දාන්නේ harmless එයා අහිංසක නැත්නම් ඒ වගේ නපුරු කෙනෙක් නම් අපි දානවා harmful කියලා හරි
එහෙනම් මේ විදියට අද මේ පළවෙනි අපේ වැඩේ හැම දවසකම හරි නැවත මතක් කර ගැනීම රිමයින්ඩ් එක. ඒතකොට ඒ අනුව හැමදාම උගන්වන දේවල් මේකට මම එකතු කරනවා. ඒතකොට මුල් ඒවා ටික ටික අයින් වෙලා අඩු වෙලා ගියත් ඒවා අයින් වෙලා යන්නේ නැහැ. හරි. they are not removed. ඒවා අයින් වෙලා යන්නේ නැහැ. නමුත් අර අහන ප්‍රමාණය මම අඩු කර ගන්නවා, අඩු වැඩි කිරීම කරනවා. ළඟ පාඩම් වල ඒවා වැඩිපුර නැවත නැවත මතක් කරනවා. කලින් ඒවා එකක් දෙකක් ඒ අතරින් ගන්න. ඒතකොට මේ අභ්‍යාසය අපි හැම දවසකම කරන මේ අභ්‍යාසය tenses දක්වා passive voice දක්වා මම අරන් යනවා. හරි. ඒකවල සමහරවිට මම වාක්‍ය 10ක් විතර අහනවා වෙන්න පුළුවන්. හරි. ප්‍රශ්නයක් නැහැ. අපේ දේ අපි උපරිම ප්‍රයෝජනෙ අපි ලබා ගන්න ඕනේ මේ කරන වැඩේම. හරි. එතකොට මම දන්නවා ඔයගොල්ලන්ට නිකන් පේපර් එකක් දුන්නා ගොඩක් දෙනෙක් ඉතින් ඔය කරනවා අඩුයි. සමහරක් දෙනෙක් හරි මම හිතනවා මගේ එකේ තුල ඉන්න ඔයගොල්ලෝ ඒවා කරනවා කියලා කියලා. හරි. කොහොමද මේ විදිහට හදා ගන්න ඕනගේ අඩුපාඩු කියලා. ඊළඟට ඔයගොල්ලන්ට හම්බුණා ගිය සතියේ හම්බෙලා මම යනකොට day 6 day 5 දැන් අපි අද day 6 එක 5th day එකේ අපේ ගිය සතියේ last video එකත් එක්ක මම ඔයගොල්ලන්ට එවුවා පොඩි නිබන්ධනයක් articles අව්වේ පදවල භාවිත තියෙන. ඒක දැක්කද දන්නේ නැහැ සමහර වීඩියෝ එක විතර බලන අයත් ඉන්නවද දන්නේ නැහැ නේද? හරි. එතකොට ඒකත් ඇවිල්ලා ඇති ඔයගොල්ලන්ට ඒකත් පොඩ්ඩක් බලන්න මේ හම්බෙලා නැත්නම් මට පොඩ්ඩක් වෙනම මැසේජ් එකක් දාන්න මේ ආටිකල්ස් වල ඒ නිබන්ධනය හම්බුන්නේ නැහැ කියලා. හරි ඒක මම ගොඩක් දැන් හැමෝටම එක මැසේජ් එකක් විදියට තමයි මම ඒක එවන්නේ ඊමේල් එකට. වීඩියෝ එකයි එදා දවසේ හෑන්ඩ් අවුට් එකයි ඊට අමතරව ඒව එකක් තමයි අර ආටිකල්ස් වල එක්සර්සයිස් තියෙන හෑන්ඩ් අවුට් එක. ඒ වගේ සමහර වෙලාවට මම ඒවන අමතර දෙයක්ත් එවනවා. අර එවන ඊමේල් එකත් එක්කම ඒක චෙක් කරලා බලන්න පොඩ්ඩක්. ඒ අනුව ඒක ඔයගොල්ලෝ කළා නම් ඒකේ උත්තර ටිකක් තිබුණා. ඒකේ ගැටලුවක් වෙන තැන පොඩ්ඩක් මම ඉක්මනට කතා කරනවා ඊළඟට කෙලින්ම අද යන පාඩම future situation. හරි. මෙන්න මේ වගේ hand out එකක් එදා දීලා තියෙනවා ඇත්ත ඔයගලන්ට. හරි. and දාන්න and the හරි භාවිතය කරගන්න තියෙන්නේ. ඒකේ ලොකු අමාරුවක් නැහැ. ඔයගලන්ට පැහැදිලි වෙනවා දැන් පළවෙනි එකේදී වගේ තියෙනවා modern life is stressful කියලා. කියන්නේ නූතන ජීවිතය ගොඩක් ආතතිකරයි ආතති සහිතයි හරි ස්ට්‍රෙස්ෆුල් කියන්නේ ඒකයි හරි එතකොට ඒ අනුව මොඩර්න් ලයිෆ් කියන එක මෙතන විශේෂීකරණයක් වෙලා නැහැ හරි අපි කියනවා මෙහෙම the modern life among students අනේ ඒ වගේ එකදී අපිට the කියන එක දැම්ම එක මොකද එතන ටිකක් මොඩර්න් ලයිෆ් එක විස්තර කරන එක්තරා පාර්ශ්වයක් විතර හරි නම් සාමාන්‍ය මේ වගේ පොදුවේ කියන එක නිකන් නූතන ජීවිතය කොහෙද තියෙන නූතන ජීවිතයද එහෙම දන්නේ නැහැ ශ්‍රී ලංකාවේ තියෙන නූතන ජීවිතයද අපේ ගමේ තියෙන එකද ලෝකෙම තියෙන එකද එහෙම දන්නේ නැහැ ඒ නිසා තමයි අපි එතෙන්දි ද භාවිතයක් අවශ්‍ය වෙන්නේ නැහැ නිශ්චිත බවක් නැති නිසා ඒ වගේ දේවල් ටික ලොකු ගැටලුවක් නැහැ ඊට පස්සේ සමහරක් තැන්වලදී ඔය මේ නම් වල ලොකු ගැටලුවක් කරගන්න එපා 8 sentence එකේ තියෙනවා several million visitors a year are attracted to the sky slopes of the Alps ඒ ස්කයි ස්ලෝප්ස් කියන්නේ අර කන්දක වගේ තියෙන හිම මේ බෑවුම් කියලා කියන්නේ මෙන්න මේ කන්දක වගේ තියෙන මේ හිම බෑවුමට තමයි ස්කයි ස්ලෝප්ස් කියලා කියන්නේ ඇල්ප්ස් කියන්නේ කන්දක නමක් හරි කන්දක නමක් නිසා තමයි ද එතනට ඇවිල්ලා තියෙන්නේ ද ඇල්ප්ස් කියලා ඊට පස්සේ මයිත් ගැටලුවක් නැහැ 11th 12th කියන sentences දෙකක් පොඩ්ඩක් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න in 11th එකේ තියෙනවා in my opinion education should be free එතන education වල ඉස්සර අපිටින් ද ඇවිල්ලා නැහැ මගේ අදහසට අනුව අධ්‍යාපනය නොමිලේ විය යුතුයි හරි ඒතර එතන අධ්‍යාපනය කියන එක කොයි අධ්‍යාපනයද ලංකාවේ අධ්‍යාපනයද මගේ අධ්‍යාපනයද එහෙම කියලා විශේෂත්වයක් කරලා නැහැ නිශ්චිත බවක් නැහැ ඒ නිසා අපි එතනට ද දාන්නේ නැහැ දෙවෙනි 12th වාක්‍ය බලුවොත් the education I got at school was excellent. ඒතකොට එතන තියෙන අධ්‍යාපනයේ විශේෂීකරණයක් කරනවා මම ලබාගත් අධ්‍යාපනය කියලා. ඒ නිසා එතනට ද දාන්න. The education I got at කියලා කියන්නේ. 14 වෙනි එකේ Buckingham Palace කියන එකට ඉස්සරහින් ද ඇවිල්ලා නැහැ. ඒතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ලෝකෙටම තියෙන තනිදයක් විදිහට ආවම ඇයි එතන ද ඇවිල්ලා නැත්තේ කියන එක. එතන මෙහෙම දෙයක් තියෙන්නේ Buckingham Palace කියන එක ඒ පුද්ගලයෙකුගේ නමින් තියෙන පැලස් එකක්. හරිද?
අන්‍යයාගේ ලෝකෙටම තියෙන තනිදයක් වුණත් ඒක පුද්ගලයෙක්ගේ නමින් නම් තියෙන්නේ. ඒ වගේ තැන් වලට අපි ද දාන්න නැහැ කියලා විශේෂිත භාවිතයක් තියෙනවා. ඒ නිසා ඒක මෙහෙම ඇදලා තියෙනවා. ඊළඟ සාමාන්‍යයෙන් දුම්රිය ස්ථාන, එයාපෝර්ට්ස්, යුනිවර්සිටීස්. හරි. සමහරක් ඒවාදී ගොඩක් වෙලාවට විශේෂයෙන්ම ස්ටේෂන්ස්, ඒ කියන්නේ රේල්වේ ස්ටේෂන්ස් and airports වලට ඉස්සරහ පිටින් ඒ වෙන නම් වලට ඉස්සරහ පිටින් අපි ද දාන්නේ නැහැ. Fort railway station කියන නිසා the Fort railway station කියලා අපි කියන්නේ නැහැ. කොටුව දුම්රිය ස්ථානය කියන්නේ. ඒ වගේම 19th වල Mount Everest කියන එක ඉස්සර අපිට පේනවා ඉතින් දාලා නැතුව තියනවද දාලා නැහැ. මොකද කන්දක් ඉස්සර අපිට නෙමෙයි අපි දාන්නේ කඳු වැටියක් ඉස්සර අපිටින් හරි. හරි. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් මේ තියෙන්නේ. ඊට පස්සේ අන්තිම වාක්‍ය බැලුවොත් 29 එකේ තියෙන්නේ the browns often. ඒක නම browns කියන එක හරි. එතන browns කියන්නේ කාටද? දැන් පෙරේරාස් අපි කියනවා පෙරේරලා. ඒ කියන්නේ පවුලේ අර ඉන්න ඔක්කොම එක නමකින් හඳුන්වන අවස්ථාවක් තියෙනවනේ අපි නේද? බ්‍රවුන්ලා කියලා කියන්නේ ඒ නම කට්ටියට පෙරේරලා. අපේ ගෙදර පැත්තේ ඉන්න දෙන්නම දැන් මිස්ටර් පෙරේරා මිසස් පෙරේරා ඉන්නේ. ඒතකොට අපි කියනවා පෙරේරලාගේ ගෙදර. පෙරේරලාගේ ගෙදර. හරි. පෙරේරාගේ ගෙදර කියන්නේ පෙරේරලාගේ ගෙදර. ඒ වගේ තමයි මෙතනක් තියෙන්නේ බ්‍රවුන්ස්ලාගේ. බ්‍රවුන්ස්ලා සාමාන්‍යයෙන් බලන්නේ ටෙලිවිෂන් එක බලන්නේ හැන්දෑවට. ඒ වගේ දවසක් එක නෙමෙයි. එතන ටෙලිවිෂන් ඉස්සර අපිටින් ද ඇවිල්ලා නැහැ. ඒකට හේතුව මම එක තැනකදී කිව්වා ටෙලිවිෂන් කියලා නෙමෙයි අපි සාමාන්‍යයෙන් උපකරණය බලනකොට කියන්නේ ටෙලිවිෂන් සෙට් කියලා. හරි. ඒකේ නවුන් එක වෙන්නේ එතකොටයි. අපේ ගෙදර තියෙන බාන්නට ගොඩක් අය කියනවා ටෙලිවිෂන් කියලා. ඒක වැරදි. ඒක ටෙලිවිෂන් සෙට් කියලා එන්න ඕන. හරි. ඒ උපකරණයට එන්න ඕන ටෙලිවිෂන් සෙට් කියන එක. ටෙලිවිෂන් කියලා කියන්නේ අපේ එන තරංගයෙන් එන විද්‍යුත් දර්ශනය. හරි. ඒක අපිට ද දාලා විශේෂ කරන්න බෑ. හැබැයි ටෙලිවිෂන් සෙට් කියන එක නම් ද දාන්න පුළුවන්. third last එක 30th එක Munich lies in the south of Germany. lie කියලා කියන්නේ වැතිරෙනවා නැත්නම් වැතිරිලා තියෙනවා වගේ අදහසක් එතන ඇවිල්ලා තියෙන්නේ. පුද්ගලයෙක් වැතිරෙනවට ඇඳක වගේ වැතිරෙනවට ආන්සිනවට lie කියන්න පුළුවන්. ඒ වගේ බොරු කියනකොටත් කියන lie කියලා. කොහොම වුණත් Munich ඒ කියන නගරේ වැටිලා තියෙන්නේ the south of Germany දකුණු පැත්තෙන් කියන එකයි ඒ වාක්‍යය එන්නේ. මේක ටිකක් විතර සංකීර්ණයි මේ ඇඳ භාවිතය. මෙහෙම කොහොමද අභ්‍යාසයක් දුන්නාම හරි ඇඳ භාවිත කරන්න කියලා අභ්‍යාසයක් දුන්නාම තනිකරම ඇඳ වලින් ඒක ටිකක් විතර ඔයගොල්ලන්ට අමාරු වෙනවා සංකීර්ණ වෙනවා. මේවට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මොකද අර අපි ඉගෙනගත්තු දේවල් ටිකත් එක්කලා තවත් පොඩි පොඩි තැන් ගොඩක් ස්පර්ශ වෙන තැනක් මේ ඇඳ වගේ ඒවා භාවිතය. ඊට පස්සේ ප්‍රොපොසිෂන් නිපාතේම ගොඩක් වෙලාවට ඒ වගේ කොටස්. හරි. කොහොම හරි ඒකේ ලොකු දෙයක් නෑ. අනිත් දේවල් ටික ඔයගොල්ලන්ට අදාළ කරන ලේසි වාක්‍ය ටිකක් තියෙන්නේ. චෙක් කරලා බලන්න ඔයගොල්ලෝ කරපු ආන්සර්ස් එක්ක එහෙම අමාරු තැනක් තියෙනවා නම් මොකද්ද කියලා මගෙන් අහන්න. ඒක මට තව පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හරි. ඒ වැඩේ හරි. ඒ වැඩෙන් පස්සේ අපි යමු අද ප්‍රධාන ඒ කියන්නේ අපේ දේක බලාගෙන යන විදිය දැන් ඔය කරේ කලින් ඒවා අරක රිවිෂන් එක මුලින්ම වාක්‍ය අහන ප්‍රශ්න අහන වැඩේ ඊට පස්සේ දවසට අදාළ වැඩ පළවෙනි එක future situation. දැන් ඔයාලට මතක ඇති අපි present situation කළා. ඒකදී අපි භාවිත කරා there is there are. There is for singular nouns, there are for plural nouns. In the past we used there was and there were. There was for singular nouns, there were for plural nouns. හරි. ඒ දෙක භාවිත කරේ singular plural ભેදය අනුව. future situation වලදී අපි භාවිත කරන්නේ there will be. There will be. එකයි තියෙන්නේ. දැන් be verbs වල shall be කියලා එකක් තාවනේ. මේක එහෙම එන්නේ නැහැ. හරි. there shall be කියලා කවදාවත් කියන්නේ there will be මෙච්චරයි. එනවා there will be වලින් අපිට තියෙන්නේ අදාළ වාක්‍ය සටහන් කරගන්න මොනවද එන්නේ කියලා. මම එක වාක්‍යයක් ලියනවා මේකට සම්බන්ධ කරලා ලියන්න.
there will be a meeting. There will be a meeting in this hall tomorrow. හරි මොකක් හරි ශාලාවක හරි ඉවර ගම්වල තියෙන සමිති ශාලාවම කියලා නේද? ඒතර මේ ඒ වගේ ශාලාවක් අපි යනවා මේක මොකක් හරි උත්සවයක් පවත්වන්න ඒ වගේ ගන්න පුළුවන් ද හෙට කියලා අහනවා. ඒතර කියනවා නෑ හෙට ගන්න බෑ no you can't හරි because there will be a meeting in this hall tomorrow. මක් නිසාද ගන්න බැරි වලට ඒ hall එක හෙට මේ hall එකේ මොකක් තියෙනද නියමිතද? රැස්වීමක් තියෙනවා. ඒක තිබේවි කියන අදහස හරියටම ගත්තොත් එන්නේ හෙට මේ ශාලාවේ රැස්වීමක් තිබේවි තිබෙනු ඇත කියන අදහස. තව එකක් බලමු අපි. මම මේ වාක්‍යයක් ඔයගලන්ට හදාගන්නත් එක කියන්නම් කොහරි. මම මෙහෙම කියනවා. ලබන මාසයේ අග වන විට නැත්නම් අපි කියමු අප්‍රේල් අවසාන වන විට ලංකාවේ සංචාරකයන් බොහෝ සිටීවි. දැන් අඩුයි. හරි කොරෝනා තත්ත්ව නිසා හරි මේ වීඩියෝ එක කරන කාලේ කොරෝනා හරි රටේ කොරෝනා. මේ කාලේ දැන් එන්නත් දීගෙන එමෙ යනවා ටිකක්. එතකොට ඒ යනවා දැන් ටිකක් අඩු වෙගෙන යයි කියලා හිතන්න පුළුවන් ඉස්සරහදී. කොහොම හරි අපි කියන වාක්‍යයක් යනවා දැන් මේ පෙබ්‍රුවරිනේ. දැන් පෙබ්‍රුවරි ඊට පස්සේ ඒප්‍රිල් වල අපි කියනවා අප්‍රේල් අග වන විට හරි අප්‍රේල් අග වන විට ලංකාවේ සංචාරකයන් බොහෝ ඉඳීවි. කොහොමද අපි වාක්‍ය හදාගන්නේ? ඔයගොල්ලෝ හදන්න මගෙත් එක්කම there will be many tourists in Sri Lanka. මම එක SL කියලා කෙටියෙන් දානවා. ඔයගොල්ලෝ පේපර්ස් වලින් ලියද්දී මම කියන්න එපා අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා කියලා ලියන්න. in Sri Lanka by the end of April. අදම බලන්න වාක්‍ය තේරුම there will be many tourists in Sri Lanka by the end of April. අප්‍රේල් මාස අවසාන වන විට ලංකාවේ බොහෝ සංචාරකයන් ඉඳීවි සිටිනු ඇත. ඒ විදිහට අපි ගල්ප ගන්නවා සිටුේෂන් වල ඇෆර්මැටිව් ෆෝම් එක හරි ඇති අර්ථය පැවසීම. ඒ වගේ ඕගලන්ට ඕන තරම් අදහස් ලංකාවේ ගොඩක් නියංග තියෙයි ලංකාවේ මේ ගොවියන්ට හොඳ අස්සන්නක් තියෙයි නේද? ඊට පස්සේ ඊළඟ සතියේ පන්ති දෙකක් තියෙයි මේ ශාලාවේ. ඒ වගේ විවිධ දේවල් ඔවුන්ගේ ගෙදර වෙඩින් සෙරමනි එකක් තියෙයි ඊළඟ දවසේ. ඔය වගේ විවිධ අදහස් ඕගලන්ට පුළුවන් හදාගන්න situation in future වල. ඊට පස්සේ මම මේක ප්‍රශ්නයක් හදන්න ඕන නම් මම මොකද කරන්නේ? දැන් මෙතනින් මම මේ වාක්‍යෙම ප්‍රශ්නයක් හදන්නවට ඕන නම් ලංකාවේ අපේ ළඟවන විට බොහෝ සංචාරකයන් ඉඳීවිද සිටීවිද කියලා හදාගන්න ඕන නම් මම මොකද කරන්නේ? will එක ගන්නවා ඉස්සර. ඒක හොඳට මතක තියාගන්න ඕන ඕගොල්ලෝ will be නෙමෙයි අපි ඉස්සරහට ගන්නේ will විතරයි. හරි කලිනුත් එහෙමයි අපි කරේ. හරි so be verbs වල will විතරක් ඉස්සරහට අරන් එහෙමනේ කරේ. හරි. එහෙනම් මම හදන වාක්‍යයක් බලන්න ප්‍රශ්නයක් විදිහට will there be a lot of මෙතන දැන් මම many කියන එක දැන් දානවා a lot of ගොඩක් will there be a lot of difficult words in our next lesson. Will there be a lot of difficult words in our next lesson? Lesson කියන්නේ පාඩම. අපේ ඊළඟ පාඩමේ lot of කියන්නේ ගොඩක් a lot of difficult words අමාරු වචන තිබේවිද? දැන් පාඩමක් ගන්නවන්න කලින් අපි අහනවා අපේ ඊළඟ පාඩමේ ගොඩක් අමාරු වචන තිබේද? මේකෙන් අමාරු වචන තිබිලා එපා වෙලා තියෙන්නේ. හරි එපා වෙලා හරියන්නේ අමාරු වචන තියෙනවා කියන්නේ අපි කිසි උගන්වන පාඩමක ඒක ඕගලන්ට හොදක් වෙනවා. හරි. ඒතර යනවා එකෙන් ලොකු වචන ප්‍රමාණයක් ඕගොල්ලෝ ඉගෙන ගන්නවනේ. හරි ඒ කොහොම වුණත් අපි අහනවා මේ වගේ වාක්‍යයක් will there be a lot of difficult words
in our next lesson. ඊළඟ පාඩමේදී ගොඩක් අමාරු වචන තිබේවිද? තව එකක් මම අහනවා මෙහෙම ඔයගලන්ට මම වාක්‍ය සිංහල වාක්‍ය කියන්නම් ඊට පස්සේ අපි අදාළව බලන්න. අද රෑ අහසේ නැත්නම් මෙහෙම කියමු අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි තිබේවිද? මම සමහරවිට දාලා තිබේ වාක්‍ය ටිකක් බලමු හැන්ඩ් අවුට් එකේ තියෙන ඒ තරුතියේද කියන වාක්‍ය මම කලින් කියන්න ගියේ ඒක මම දාලා ඇති මට මතකයක් තියෙනවා පොඩි. අපි ඒක වෙනස් කරලා මෙහෙම අහමු අද රාත්‍රියේ තද වැසි තිබේවිද? කොහොමද අපි අහන්නේ ඒක? තද වැසි නැත්නම් ගිගුරුම් සහිත වැසි තිබේවිද? අපිට පුළුවන් ගෙලින්ම මේක හදාගන්න මේ විදිහට will මුලට අරගෙන will there be will there be ගිගුරුම් සහිත වැසි නැත්නම් එන ගගාව වෙනවා කියන්නේ අකුණු ගගාව වහින ඒවට අපි කියනවා will there be thunder showers in our area tonight. හරි මෙන්න කොටස will there be thunder showers in our area tonight. in our area. හරි හොඳට බලා ගන්න. එතකොට මේ හැදුවේ ප්‍රශ්න සහ ඇති අර්ථ affirmative form එක සහ questions. ඒකේ සව question word එකක් දාලා මම වාක්‍යයක් හදන්නම් උඩින්. මෙහෙම හදන්න පුළුවන් එක මම ගන්නවා how much කියන එක හිතන්න පොඩි ළමයෙක් අර කැටයකට ඔයගොල්ලෝ කියන කැට කියලා පොඩි කාලේ නේද කැටයට සල්ලි එකතු කරනවානේ එතකොට එහෙම කැටයකට කැටයක් තියාගෙන සල්ලි එකතු කරලා අවසානයේදී අහනවා කැටේ කොච්චර සල්ලි තිබේවිද තිබෙනවද කියලා හරි කැටේට මොකද්ද කියන්නේ piggy bank හරි ඒක අපි ලියාගෙන බලමු how much money දැන් ඔයගොල්ලෝ දන්නවා there is there was වල මේ විදිහටම තමයි අපි question word එකක් අරගෙන ප්‍රශ්නයක් අහනකොට ඇහුවේ හරි how much money මේ පිළිගන්න දේ අපි ගන්නවා කෙලින්ම how much ඒ question word එකත් එක්කම යන විදිහට how much money will there be ගොඩක් ළමයින්ට මේක how much දාපුවම මේක යන අමතක වෙනවා හරි will there be අමතක වෙලා එහෙම අමතක කරන්න එපා ඒක ඕනේ how much money will there be in my piggy bank ගොඩක් වෙලාවට අර මේ එහෙම කැටයක් කිව්ව නිකන් අර ඌරෙක් වගේ නේ දාලා තියන්නේ මම හරි කොහොම හරි කැටයක කියන වචනය piggy bank කියලා හරි how much money will there be in my piggy bank මගේ කැටේ කොච්චර මුදලක් තිබෙනු නැද්ද තිබේවිද හරි ඊට පස්සේ අපි බලමු නැති අර්ථය නෙගටිව් ෆෝම් එක කොහොමද හදාගන්නේ කියලා මේ වෑයමක් තියෙන මොනවා හරි අමාරු වචනයක් තියෙනවා නම් පැටර්න් එකක් ගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ හෑන්ඩ් අවුට් එකේම හරි කමන්නේ හරි කොහොමද අපි නෙගටිව් ෆෝම් එක මේක හදාගන්නේ will be එක අපි කරනවා මොකද්ද won't be එතකොට there will not be ඒක අපිට හදාගන්න පුළුවන් there won't be මේ වාක්‍යය කියනවා මෙහෙම there won't be more buses on roads tomorrow. මොකක් හරි හේතුවක් නිසා හරි එක්ක කර්ෆියු තත්ත්වයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් ස්ට්‍රයික් එහෙම මොකක් හරි තත්ත්වයක් වෙන්න පුළුවන් කොහොමද අපි කියනවා මේ වාක්‍යය there won't be more buses on roads tomorrow. හෙට පාරවල් වල බොහෝ බස් වැඩියෙන් ගොඩක් වැඩිපුර බස් පාරවල් වල නොතිබේ. ඒ නිසා ඔයා ගමනක් බිමනක් යනවා නම් කලින් යන්න හරි go early tomorrow
ඒකේ වගේ අපි අදහසක් දෙන්න අපි මේ වගේ වාක්‍යයක් කියනවා there won't be more buses on road. එතකොට ගොඩක් පාරේ බස් නැති වෙයි. ගොඩක් වඩා වැඩියෙන් බස් නැති වෙයි. ඊට පස්සේ මම මෙහෙම හදනවා ඔයගොල්ලන්ට ඔවුන්ගේ පාසලේ ඊළඟ මාසේ නැත්නම් ඊළඟ සතියේ ශ්‍රම දානයක් නොතිබේ. ඔවුන්ගේ පාසලේ ඊළඟ සතියේ ශ්‍රම දාන ව්‍යාපාරයක් නොතිබේ. කොහොමද ඒක අපි අදාගන්නේ? there won't be කියන එක සාමාන්‍ය විදිහට ගන්නවා. there won't be a ශ්‍රම දාන ව්‍යාපාරයක් කියන එක අපිට ගන්න පුළුවන් වෙනවා. ශ්‍රම දාන කියන වචනේ මාර්ගන campaign ශ්‍රමදාන campaign. now අපමුලෙන් ගලොත් there won't be a ශ්‍රමදාන campaign ඔවුන්ගේ පාසලේ in their school. දැන් ආපහු there එකම එනවා. ඒකේ මේ there එකක් මේ there එකක් in their school next week. then in on ඒවා දාන්නේ නැහැ. හරි. next week එකේදී ඒවා දාන්නේ නැහැ. there won't be a ශ්‍රමදාන campaign in their school next week. want එකටත් හරි. ඊට පස්සේ අපි ඊළඟ අපේ විදිය තමයි ඊළඟ ෆෝම් එක තමයි නෙගටිව් ඉන්ට්‍රොගටිව් ෆෝම් එක. ඒ කියන්නේ නෙගටිව් එක ඉස්සරහට ගන්නවා. ඒ කියන්නේ want ඉස්සරහට ගන්නවා. බැරි වෙලාවේ ඕගොල්ලෝ මෙතන වෙන් කරනවා ලියලා තියෙන will not be කියලා. එහෙනම් ඕගොල්ලන්ට ගන්න පුළුවන් will විතරයි. will there not be කියලා. හරි. අපි want කියන එක දාන එක වඩා පහසුයි. ඒතර ඒක මම කෙලින්ම ලියලා පෙන්නනවා want. won't there be a kilo of meat? Won't there be a kilo of meat in the fridge? refrigerator කියන එක මම කනකට කෙටි කරලා අහනවා මේ විදිහට fridge කියලා. එහෙමත් කියන්න පුළුවන්. හරි භාවිතය තියෙනවා වචනෙකුත් තියෙනවා එහෙම. නමුත් ඔයගොල්ලෝ අර රචනාවක ඒ වගේ අර ලියනකොට ලිඛිතව අපි ලියනකොට වඩා හොඳ වචන තමයි refrigerator. හරි මේකේ තේරුම බලමු won't there be a kilo of meat in the fridge? ශීතකරණයේ මස් කිලෝව නොතිබේවිද? හරි දැන් තිබේවිද කියලා ඇහුවා will ඉස්සරහට අරගන්න. දැන් won't කියන එක ඉස්සරහට ගත්ත නිසා දැන් අපිට අහන්න වෙන්නේ නොතිබේවිද කියලා. හරි. තව එකක් අපි නෙගටිව් ඉන්ට්‍රොගටිව් වලට ලියමු. පොඩි ලියන්නම. හරි. won't there be a token strike? Won't there be a token strike among government teachers? Won't there be a token strike among government teachers next month? ඒ බලන්න තේරුම මොකද්ද කියලා. a token strike. token strike කියලා කියන්නේ සංකේත වැඩවර්ජනය. හරි අපිම කියන්නේ සංකේත වැඩවර්ජනයක් කරනවා. ඒ කියන්නේ මොනවා හරි ඉල්ලීමක් කාර්යමය දිනා ගන්න දිගු කාලීනව තියෙන වැඩවර්ජනයක් කරන්න කලින් ඒගොල්ලෝ සංකේත හරි යාර රෙඩ් ලයිට් එකක් පත්තු කරනවා වගේ කියන්නේ. ආන් ඒ වගේ වැඩවර්ජනයකට අපි කියනවා token strike එකක් කියලා. එහෙනම් අපි යනවා won't there be a token strike among government teachers? රජයේ සේවකයන් අතර මම කියන්නේ අතර කියන එක නොතිබේවිද? ඒ කියන්නේ රජයේ සේවකයන් රජයේ ගුරුවරුන් අතර ඊළඟ මාසයේදී next month සංකේත වැඩවර්ජනයක් නොතිබේවිද? හරි ඔන්න දැන් වාක්‍ය ටික හරි. ඒතර මේ වාක්‍ය ටිකත් එක්කලා ඕගොල්ලෝ තවදුරටත් මේ there will be වල භාවිතය situation in future කියන කොටස හරියටම හදා ගන්න ඕනේ. අපි බලනවා ඊට පස්සේ මේ
hand out එකේ තියෙන වාක්‍ය ටිකක් බලලා ඊළඟ කොටසට එන්න. හරි. මේකෙන් අවසාන වෙන්නේ අද දවසේ පළවෙනි කාර්යකාරී අපේ පළවෙනි ඩියුටි එක තමයි future situation කතා කිරීම. ඒක future situation අවසාන වෙනවා එක්කම situation කියන කොටස ඒ කියන්නේ පිළිපීමක් පැවසීම කාල තුනටම අදාළව අපි දැනගන්න තියෙනවා නේද? හරි ඒකේ බලමු. පළවෙනි වාක්‍යය තියෙනවා there will be an alms giving ceremony at their home next Friday. alms giving ceremony කියලා කියන්නේ දානමය පින්කම. දානමය උත්සවයක් අපි කියන්නේ සාංගික දානයක් කියලා නේද? බෞද්ධ කට්ටියට එහෙම දෙන දානයක් නේ සාංගික දානය කියන්නේ. ඒතර සාංගික දානයට අපි කියන්නේ alms giving ceremony. ඒතර ඒකෙදී alms ඒ අකුර vowel sound එකක් කියන හින්දා an alms giving alms giving කියන එක දාන්න එපා. ඊළඟ සිකුරාදා ඔවුන්ගේ ගෙදර දානමය පින්කමක් හරි මේ සාංගික දානමය උත්සවයක් තිබේවි. ඊළඟට there will be many stars in the sky tonight. අද රාත්‍රියේ ආසේ බොහෝ තරු තිබේවි. There will be more people at the meeting. රැස්වීමේ වඩා වැඩි ජනතාවක් නේද මිනිසුන් ප්‍රමාණයක් සිටීවි. Interrogative. It was questions ප්‍රශ්නයක් අහනවා. Will there be elephants around the tank in the evening? අපි බලන්න වගේ ගිහිල්ලා ට්‍රිප් එකක්. හරි අපි අලි බලන්න ආසයි. දැන් අලි ඉන්නවයි කියලා කියනවා. අපි අහනවා ප්‍රශ්නයක් ආගෙන් හරි කෙනෙක්ගෙන්, දන්න කෙනෙක්ගෙන්. වැව වටේ around the tank වම් වැව වටේ හවස් වෙද්දී හැන්ද වෙනකොට අලි ඉඳීවිද? ඊළඟට කියනවා will there be a hotel near your house within a few months time? හොටෙල් එකක් හදනවා කියලා ආරංචිය තියෙනවා ඕගොල්ලන්ගේ ගෙදර ළඟ ගේ කිට්ටුව. අපි යාළුවෙක්ගෙන් අහනවා ඕගොල්ලන්ගේ ගෙවල් ළඟ තව කාලෙකින් හොටෙල් එකක් තිබේවිද? අපිට කණ්ඩායම වෙන්න පුළුවන් වේවිද කියලානේ. ඒවා කියනවා මේ විදිහට හොටෙල් එකක් will there be a hotel near your house? How many students will there be for the class next week? මොකරි පොය දවසක් පොය ඩේ එකක් වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් වෙනත් මොකරි ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ හරි මොකරි මේ නැත්නම් රෝග තත්ත්වයක් උත්සන්න වෙලා ඒ වගේ වෙන්න පුළුවන් කොරෝනා වගේ ඇදිලා හරි කොහොම වුණත් අපි අහනවා ඊළඟ සතියේ ළමයි කීයක් වගේ ජීවිත පන්තියට? How many students will there be for the class next week? right. ඊළඟට negative form එකේ වාක්‍ය ටික බලමු. There won't be fresh vegetables at the market after 2 pm. කොහොම තියනවනේ බඩු ගන්න යනකොට ඒ බඩු ගන්න යන කට්ටිය දන්නවා මේ ඒ වෙලාවල් තියෙනවා. හරි මාකට් එකට යන්න ඕනේ හොඳ වෙලාවක් තියෙනවා. ඒ වෙලාවල් වලට ගියන් පස්සේ සමහරක් වෙලාවට හොඳ එළවලු ගන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඊට අමතරව හොඳ එළවලු ඕනේ ඔයාලට ඕනේ මේ cheap vegetables නම් ලාභ vegetables ලාභ එළවලු නම් ඒකට යන්න ඕනේ වෙලාවක් තියෙනවානේ. විසි කරන්න ඕන වෙන වගේ ගියාම කොහොම මොනවා හරි දාලා දෙනවා. හරි ඒක රුපියල් 20ක් විතර අරගෙන එළවලු කිලෝ ගණන් දාලා දෙනවා. එහෙම වෙනවා. ඒ යනවා මේකේ වාක්‍යයේ කියවෙන මොකක්ද තේරුම? There will be fresh vegetables. නැවුම් එළවලු නොතිබේවි at the market එකේ කියන්නේ වෙළඳපොලේ after 2 pm. හවස් 2කින් පස්සේ. ඊළඟට කියනවා there won't be any boats in the sea tomorrow. හෙට මොහොතේ කිසිම බෝට්ටුවක් නොතිබේවි. ඒ කියන්නේ මොකක් හරි වඩදිය කාලයක් හරි කුණාටු දවසක් හරි නිසා බෝට්ටු එකක්වත් නොතිබේවි කියලා අපි ප්‍රෙඩික්ෂන් එකක් උපකල්පනයක් කරනවා. ඊළඟට there will be nothing in that dark room. කාමරයක් තියෙනවා කළුවර කාමරයක්. හරි. අපි යන්න බයෙන් ඉන්නවා. ඒකට කියනවා ඕකේ මොකුත් නැහැ. ඕකේ මොකුත් නොතිබේවි. ඕක නිකන් හම් වේලාව නාස්ති කරන්න ඕනේ නැහැ. ඔය කාමරේ මොකුත් නොතිබේවි. There won't be nothing. There won't be anything. එහෙම නැත්නම් there will be nothing. අර nothing වල භාගය. Yeah, negative interrogative එක බලුවොත් won't there be an earthquake? හරි earthquake කියන්නේ භූමිකම්පාවක්. In your area the day after tomorrow. Day after tomorrow, the day after tomorrow කියන්නේ අනිද්දා. අනිද්දාට කියන වචනේ අනිද්දා ඔබේ ප්‍රදේශයේ භූමිකම්පාවක් නොතිබේවිද? නොතිබෙනු ඇද්ද? ඊළඟට කියනවා won't there be any musical shows in this month? මේ මාසයේ කිසිම සංගීත සංදර්ශනයක් නොතිබේවිද?
ඊළඟ කියනවා won't there be a train to Vavuniya from Colombo Fort by 7 pm today. අද හවස 7 වන විට කොළඹ සිට වවුනියාවට දුම්රියක් නොතිබේවිද? හරි. ඔන්න ඒකේ තේරුම් ටිකක් කිව්වා. ඒ හෑන්ඩ් අවුට් එකේ තිබිච්ච කොටස්. හරි. ඊළඟට අපි අද දවසේ දෙවෙනි වැඩේ විදිහට යනවා. දෙවෙනි වැඩේ මොකද්ද? දැන් එක ලෙසන් එකක් අපි ඉවර කරන්නේ. ඒකට එක ලෙසන් එකට අදාළව අපි ලෙසන් එකට අදාළවම නෙමෙයි. හරි. අපි ගන්නවා ඩයලොග් එක. මතකද ගිය පාර අපේ day එකේ day 5 එකේ day 5 ක්ලාස් එකෙන් අපි කතා කරා මොකද කතා කරේ අපි අර අමතර දෙයක් විදිහට රචනාවක් ලියවන්නේ මතකද ඒක my village කියන රචනාවක් ලියවන්නේ ගිය සතියේ ඊට කලින් මම myself ගැන රචනාවක් පොඩි රචනාවක් කියලා තියෙනවා ඒක දැනට ඉගෙනගත්තු පාඩම් වලින් කොහොමද මේ වගේ රචනාවක් ගලපගන්නේ අද ඕගොල්ලන්ට මම දාලා තියෙනවා ඩයලොග් එක ඩයලොග් එකක් ඕගොල්ලන්ට හදන්න නෙමෙයි මෙතෙන්දි තියෙන්නේ ෆිල් කරන්න ඒ ඩයලොග් එක තමයි අද සෙකන්ඩ් වර්ක් එක අපේ වැඩේ සෙකන්ඩ් ඩියුටි එක අද දවසේ ඒ ඩයලොග් එක සාකච්ඡා කරන එක සහ ඒක ඔයගොල්ලන්ට හිස්තම් පුරවන්න තියෙනවා ඒ ටික හරියට දාන්න. ඒ අනුව ඩයලොග් එකේ අපි දැන් ඩයලොග් එක මෙතෙන්දී මේ වගේ දැන් ඩයලොග්ස් කීපයකුත් මම අපේ මේ වැඩ පිළිවෙලේ හරි අද day 6 එක කියන්නේ ඒකට තව දවස් ප්‍රධාන වශයෙන් තියෙනවා අපිට අපි දවස් දෙකක් ඒ දවස් දෙක අතහැරලා ඇත්තටම එතකොට day 6 නෙමෙයි day 4 එක හරි ඇත්තටම හරියටම ක්ලාස් එක පටන් ගත්තේ අපි ඒ අනුව ගත්තොත් දවස් දෙකකට පහු වෙලා නිසා එතකොට සාමාන්‍යයෙන් තව තියෙනවා 36 there are 36 days to complete our course එයනේ තියෙනවා කීයද දවස් 36ක් අපිට අපේ වැඩේ අවසන් කරගන්න. ඒතකොට ඔය දවස් 36 ඇතුලේ මම උපරිම උත්සාහ කරනවා අඩුම ගානේ ඩයලොග්ස් තව 10ක්වත් හරි ඕගලන්ට ලබා දෙන්න. ඒතකොට ඩයලොග්ස් වලින් බලාපොරොත්තු වෙන දේ තමයි ඒ වෙලාවේදී ගොඩක් වෙලාවට මේ ස්පීච් පැටර්න්ස් අපිට අල්ලා ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ ස්පීච් පැටර්න්ස් කියලා මට බෝඩ් එකේ උගන්වන්න බෑ. තේරුණාද? බෝඩ් එකේ උගන්වන ඒවා කවදාවත් ස්පීච් පැටර්න්ස් එහෙම කියලා එහෙම පාඩම් වෙනම එහෙම නැහැ. හරි. පොතක් අරන් බැලුවොත් ඒවා තියෙන්නේ තනිකරම එක්කෝ ඔය ග්‍රැමර් නිසා ඒවා භාවිත කරන්නේ කොහොමද ටෙන්සස් කොහොමද ඒවා තමයි ඒවා තියෙන්නේ ඒ ස්පීච් පැටර්න්ස් ඒවා අපි පුළුවන් තරම් ප්‍රායෝගිකව ඒවා හදා ගන්න ප්‍රැක්ටිකල්. ඒතර අපිට ඒ වෙලේ බලන්න පුළුවන් එකක් තමයි ඩයලොග්ස් ප්‍රධාන වශයෙන්. ඒවෙන් ඕගොල්ලන්ට යම් කිසි ඉංග්‍රීසි වල කම්ප්ලීට් නොලෙජ් එකක් වගේම ස්පීච් එක ගැන විශේෂයෙන්ම ස්පීච් එකක් අපි කරන්නේ කොහොමද කෙනෙක් එක්ක අදහස් කොමාරු කරගන්නේ කොහොමද කන්වර්සේෂන් එක සංවාදයක් පවත්වාගන්නේ කොහොමද දෙන්නෙක් අතර කියන එක අපිට පුළුවන් නිර්මාණය කරගන්න ඩයලොග්ස් වල තියෙන මේ වගේ විවිධ යූසස් අනුව. හරි යනවා බලමු මේ ඩයලොග් එක මම මේක විස්තර කිරීම කරනවා. හරි අපේ සෙකන්ඩ් වර්ක් එක ඩයලොග්. ඉතින් අවසානයේදී මේ ඩයලොග්ස් කීපයක් හරි අපි කරායින් පස්සේ ඕගොල්ලන්ට හැකියාව තියෙන්න ඕනේ ඩයලොග් එක නිර්මාණය කරන්න. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න දෙන්නෙක් අතර කන්වර්සේෂන් එකක් තියාගන්න පුළුවන් වෙන්න එපා. ඒකට ඉංග්‍රීසි ඉගෙන ගන්න. හරි. ඒක අපි මෙහෙම බලනවා මුලින්ම. ඒකේ ડોක්ටර් සහ කැති කියලා ඒ patient එයාගේ නම තමයි කැති කියලා තියෙන්නේ. එයායි අතර යම්කිසි සංවාදයක් තියෙන ડોක්ටර් කෙනෙක් ගාවට ඔයා ගියාම කොහොමද ඔයාගේ තියෙන අසනීප තත්ත්වයක් කියන්නේ කියන එක. මුලින්ම ડોක්ටර් අහනවා what seems to be the problem. what seems to be මොකද්ද පෙනෙන්නට තියෙන ප්‍රශ්නේ මොකද්ද ඔයාලට තියෙන ගැටලුව ඒක තමයි අහන්නේ. කැති කියනවා well I have a bad cough එක ශබ්ද කරන්නේ couch එහෙම කියලා නෙමෙයි cough හරි ශබ්දය ටිකක් වෙනස් ශබ්දයක් අකුරු ටිකත් එක්ක ගලපන්න ටිකක් අමාරුයි හරි cough කියලා ශබ්ද කරන්නේ and a sore throat කියලා කියන්නේ උගුරේ වේදන throat කියන්නේ උගුරට උගුර වේදනාවක් තමයි අපි කියන්නේ sore throat එක කියලා හරි. ඊළඟට blank එකක් තියෙනවා. ඒකට මොකද්ද එන්නේ කියන එක අපිට පුළුවන් ලේසියෙන්ම දාන්න පල්ලෙහා තියෙන brackets. ඒ කියන්නේ වරාණ තුල තියෙනවා අදාළ end word phrases ටික.
ඒකට එන්න ඕනේ එයා කියන තවත් මොකක් හරි ලක්ෂණයක් නේ ගොඩක් වෙලාවට නේද? එයා කියනවා මට නරක කැස්සක් තියෙනවා. හරි තද කැස්සක් තියෙනවා. ඒ වගේම වේදනා සහිත උගුරක්. හරි උගුරේ වේදනාවක් තියෙනවා. ඒ වගේම I also have a headache. හරි headache කියන ඒ වචන දැම්මම හරි එතන එයාට තියෙන තවත් එක්තරා ලක්ෂණයක් තමයි කියන්නේ. headache. මේ ඒක කියන්නේ ගොඩක් වෙලාවට ඔය වේදනාවන්ට එනවා. headache කියලා යනවා stomach ache කියලා යනවා. හරි එමෙම එක එක තැන්වල වේදනාවට අපිට කියන්න පුළුවන් ඔය ache කියන වචන දාලා. හරි එනවා ඒ ස්ථන අපිට ඒ විදිහට පුරවන්න පුළුවන්. ඊළඟට ડોක්ටර් ප්‍රශ්නයක් විදිහට අහනවා. ඒකෙදිත් අපිට හිස්තැනක් තියෙන්නේ. අපි මේ හිස්තැන පුරවන්න නම් එයා දෙන රිප්ලයි එක බලන්න ඕන. ඒකෙන් තමයි අපිට හරියටම අයිඩියා එකක් ගන්න පුළුවන්. මම නැත්නම් එකපාරටම මේ වගේ දැන් දාන්න යන්න එපා. ගැළපෙන උත්තර ඒකට වඩා වැඩියෙන් තියෙන්න පුළුවන්. උත්තරෙන් කැපී දෙනවා about 3 days now and I am really tired too. About 3 days. දවස් 3ක් පමණ. about කියන්නේ පමණ කියන එක. now දැන් ඉඳලා දැන් වෙද්දි දවස් 3ක් පමණ මේක තියෙනවා. එහෙනම් ડોක්ටර් අහනවා ඇත්තේ කලින් ප්‍රශ්නෙන් මොකක්ද ඒ කියන්නේ කොච්චර කාලයක්ද නේ? ඒ කියන්නේ කාලය ගැන එතන එයා දවස් 3ක් කියලා උත්තර දෙන්න ડોක්ටර් අහලා තියෙන කාලයක්. එහෙනම් මෙතනින් වඩාත්ම කල්ප ගන්න හොඳ එක තමයි how long have you had these symptoms? කොච්චර කාලයක් තිස්සේද how long කොච්චර කාලයක් තිස්සේද ඔයාලට මේ රෝග ලක්ෂණ symptoms කියන්නේ රෝග ලක්ෂණ වලට රෝග ලක්ෂණ තියෙනවා. එතන එයා කියන මේ වචනය උත්තරේ දෙන කෙනා tired tired I am really tired now මට දැන් ගොඩක් tired කියන්නේ මහන්සි කියන එක. ડોක්ටර් ඊට පස්සේ බ්ලැන්ක් එකක් තියෙනවා. Take aspirin every 4 hours and get plenty of rest. බලන්න එතන මුල් එකට එන්න ඕනේ මොකද්ද වඩා හොඳ වෙන්නේ අපිට ඉතුරුලා තියෙන්නේ. It sounds like you have got the flu. එහෙම නැත්නම් make sure you drink lots of fluids. දැන් ડોක්ටර් මුලින්ම කියන්නේ මොකද්ද? ඔයාට තියෙන රෝගේ මෙන්න මේක වෙන්න ඇති කියලා ඊට පස්සේනේ පිළියම් දෙන්නේ. දෙවෙනි එකේ තේරුම තමයි make sure you drink lots of fluid කියන්නේ. අනිවාර්යයෙන්ම ඔයා වග බලා ගන්න ගොඩක් බීම වලට පානයන් වලට පානය කරන්න කියන්නේ. ඉතින් ડોක්ටර් කෙනෙක් මුලින්ම ලෙඩේ ගෙස් කරලා තමයි ඊළඟට ඒ ප්‍රතිකාර කරන දේවල් ප්‍රතිකාර මොනවද ඒවා කියන්නේ. ඊට පස්සේ අපිට මුලින්ම දාන්න වෙන්නේ it sounds like you have got the flu. ඔය කියපු දේවල් වලින් මෙයාට තේරෙන්නේ it sounds like ඒ දේවල් වලට අනුව කියන අදහසක් වගේ තමයි ඒ sounds like කියන එකෙන් අපි ගන්නෙ. ඒකෙන් කියවෙන්නේ අදහස් වලට අනුව you have got the flu. ඔයාලට තියෙන මොකද්ද? උණ. flu කියන්නේ හරි. උණ ස්වභාවයට මේ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්ව වලට අපිට කියන්න පුළුවන් flu කියලා. Take aspirin. aspirin ගන්නලු every 4 hours. සෑම පැය 4කට සැරයක්ම and get plenty of rest. plenty නෙමෙයි plenty කියන්නේ ගොඩක් කියන එක හරි. අපිට උනම් plenty of sugar සීනි ගොඩක් plenty of water වතුර ගොඩක් කියලා මේ විදිහට plenty වලින් සම්බන්ධ කරා. ඒත් මේකේදී ආ සම්බන්ධ කරලා තියෙන්නේ plenty of rest විවේකයේ ගොඩක් ගන්න කියලා. make sure ඊට පස්සේ ඉස්සරහට අපිට ඉතුරු වෙන එකයි make sure you drink lots of fluids. ඒ වගේම ඔයා make sure සහතික කරගන්න. දැන් මේ වචන බලන කොච්චර වැදගත්ද කියලා නේද? it sounds like ඊට පස්සේ make sure well I have a bad cough. Again what seems to be the problem ડોક્ટર මුලින්ම අහන එක. ඒක ගොඩක් වෙලාවට ඔය ස්පීච් වලදී එන භාවිතය. ඒ කියන්නේ ඔයා වැඩිපුර you drink lots of fluids කියන්නේ තරල වර්ග. ඒ කියන්නේ ද්‍රව වැඩිපුර පානය කරන්න හරි. වතුර බොන්න දේවල් වැඩිපුර බොන්න එක සාතික කරගන්න make sure. call me මට call කරන්න if you are still sick next week. ඔයා තවදුරටත් ලෙඩ නම් still sick තවදුරටත් ඔයා ලෙඩ නම් next week ඊළඟ සතියේ වෙද්දී මට කෝල් කරන්න කියලා ડોක්ටර් කියනවා. අවසානයේ ඕකේ තෑන්ක් කියලා එයා ඉවර කරනවා.
එනවා මේකේ හිස් තැන් ටික නම් ඔයගලන්ට පහසුවෙන්ම දාගන්න පුළුවන් වෙන්න ඇති. නමුත් හිස් තැන් වලට වඩා මම මෙතෙන්දී ඉලක්ක කරේ ඒ ඩයලොග් එක කොහොමද අපි බිල්ඩ් කරගන්නේ. එහෙම නැත්නම් තේරුම් ගන්න කොහොමද ඩයලොග් එකක් මූලිකවම ඊට පස්සේ පුළුවන් ඔයගලන්ට ඩයලොග් එකක් ඒ විදිහට හදාගන්න. හරි. ඒ අනුව ඒ අපේ අද ක්ලාස් එකේ සෙකන්ඩ් වර්ක් එක ඒ අපි අවසන් කරමු. හරි. ඒ අනුව ඊළඟ අපේ වැඩ third work එක use of may. මේකත් helping verb එකක්. එක්තරා විදිහක අපි භාවිත කරන helping verb එකක්. ඉතින් මේකේ ගොඩක් වෙලාවට අර am is වගේ පුළුල් භාවිතයක් නෙමෙයි තියෙන්නේ මේ වල. ඔයගොල්ලෝ මේක අහලා ඇති මැයි මාසයටත් කියන්නේ මේ. ඒක නෙමෙයි මේක හරි. මැයි මාසේ තියෙන ඒකටත් මේ අකුරුමනේ. හැබැයි ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ අපි. මේක එක්තරා විදිහක උපකාරක ක්‍රියාපදයක් helping verb එකක්. නැත්නම් auxiliary එකක්. මේකේ ඊට පස්සේ අර අපි භාවිතා කරා වගේ am is කොයි වගේ තැන් වලටද භාවිතා කරේ කියනවා වගේ මේකෙත් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ කියන එක යූස් කරන්නේ කොයි වගේ තැන් වලටද කියලා විශේෂයෙන් දැනගන්න. ඒකේ ප්‍රධාන වශයෙන්ම ගන්න එකක් තමයි permission. ask for permission. ඒ කියන්නේ permission ඉල්ලන්න. හරි. එහෙම නැත්නම් permission දෙන්නත් මේක අපිට භාවිත කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට පොඩි කාලේම ඔයගොල්ලෝ මොකද්ද මේ පුරුදු කරලා තියෙන ඔයගොල්ලන්ට අහන්න කියලා ටීචර් කෙනෙක්. ඉංග්‍රීසි වලින් නේ ඔයගොල්ලෝ ඒක කතා කරන්නේ නේද? May I go to the toilet? නේ? දෙන්නෙක් එක්ක යාළුවෝ දෙන්නෙක් එක්ක අහනවා යන්නද කියලා. අර ඉස්සර පාස් එකක් වගේ තියෙනවා නේද? පාස් එකෙන් යන්න පුළුවන් එක කට්ටියකට විතරයි. හරි. ඒතකොට යාළුවා අහනවා May I go to the toilet teacher please කියලා නේද? ඒ වගේම මම අහනවා කොයි හරි තැනකට දැන් කවුරු හරි දෙන්නෙක් කතා කරගෙන දැන් ප්‍රින්සිපල්ගේ රූම් එකට වගේ කියලා හිතන්නකො. ඒතකොට ඒකෙදි එකපාරට අපි යන්නේ නැහැ. ඒකේ කවුරු නැති වුණා අපි අහන්න ඕනේ මට ඇතුළට එන්න අවසරද? May I come in sir? May I come in sir? කියලා අහලා ඉන්න ඕනේ. අන්න එකපාරට දඩස් කරලා දොර අරගෙන ඇතුළට පයින්නේ නැහැ. හරි? ඒක ඕගොල්ලෝ දැනට උනත් දැන් කොයි තත්ත්වෙක හිටියා වුණත් හරි? යම්කිසි ආයතනයකට ඒ වගේ ගියයින් පස්සේ එකපාරට යන්නේ නැතුව නේද පොඩක් තට්ටුවක් දාලා May I come in sir? Madam, sir or madam. ඒ தත්ත්වය තමන්ගේ තියාගන්න. ක්වොලිටි එකක් තියාගන්න. ඒක ඒවා අර කියන්නේ personality එක කියලා පුද්ගලයෙකුගේ තියෙන personality එක. personality එක කිව්වම ගොඩක් අය හිතන්නේ ජිම් ගිහිල්ලා හදාගත්තු ඇඟ කියලා. එහෙම හිතන්න එපා. ඕගොල්ලන්ගේ personality එක කියන්නේ හැම පැත්තකින්ම හදාගන්න qualities. ගුණාංග ඔක්කොම එක තමයි personality එක හැදෙන්නේ. ඒක man කෙනෙක්ට වෙන්නත් පුළුවන්, woman කෙනෙක්ට වෙන්නත් පුළුවන්. lady කෙනෙක්ට, gentleman කෙනෙක්ට දෙන්නටම personality එකක් තියෙනවා නන්නේ. ඒ අනුව අපේ ගුණාංග හරි කාගෙන් හරි අවසර ගන්න එක හරි අපේ වචන භාවිතය polite වෙන එක හරි අපේ ක්‍රියාකලාපේ polite වෙන එක විනීත වෙන එක සංවර භාවය ඒව ගොඩක් වැදගත්. ඒ අනුව මේකදී අපි අහනවා මේ වාක්‍යයක් මේ මුලට දාන්න හරි May I come in sir? May I come in sir? සර් මහත්මයා මම ඇතුළට එන්නද මට ඇතුළට එන්න අවසරද අන්නේ කතාව. මේ එක හැමතිස්සෙම යනවා verb එකක්. හරි මේ එක යන්නේ verb එකක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා infinitive කියලා. ඒවලු අමාරුයි හිතන්න ඕන දේවල් නෙමෙයි. හරි මේක තමයි පැටර්න් එක. ඒ කියන්නේ කෙලින්ම මේ එක ඊළඟට එන්නේ සාමාන්‍ය ක්‍රියාපදයක්. go, run, eat ඒවනේ මේ සාමාන්‍ය ක්‍රියාපද කියන්නේ ඒවට තමයි ඉන්ෆිනිටිව් කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ආයෙ මොකක් හරි අවසරයක් අර දැන් අපි කිව්වේ නේද මේ I go to the toilet teacher එහෙම කියලා ටීචර්ගෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ අපලන් මම hand out එකේ දාලා තියෙනවා ආයෙ may I leave the class? May I leave the class now? කියලා ඔයගොල්ලෝ මොකක් හරි හදිස්සිය බරක්කු වෙලා යන්න බැරි දවසක නේද? කලින් යන්න ඕන දවසක ක්ලාස් එකෙන් ඔයගොල්ලෝ සර්ගෙන් අවසර අරන් ආනවා නැගිටලා may I leave the class sir today? මට අද ක්ලාස් එකේ යන්න අවසරද කියලා ක්ලාස් එක ඉවර නැති වෙලාවක එම අහනවා. ඒක තමයි පළවෙනි භාවිතය. ask for permission. අවසර පැතීම, අවසර ලබා ගැනීම සඳහා. ඊළඟට මේකේ තව භාවිතයක් තියෙනවා. මොකක් හරි දෙයක් අපි කියනවා විය හැකිතාවය, possibility.
to say possibilities. විය හැකි සමහරක් සිදුවීම් කියන්නේ. හරි. එහෙනම් අපි හරියටම දන්නේ මේක වෙයිද කියලා. හරි. ඒ වගේ සිද්ධි තියෙනවනේ. දැන් ඔයගොල්ලෝ හිතන්න දැන් ගොඩක් වෙලාවට ට්‍රිප් යන්න කතා කරන කට්ටිය නේද? ට්‍රිප් එකක් ඕගනයිස් කරලා ඊට පස්සේ නේද මෙහෙම යනවා එහෙම කියලා සමහරක් අය ලොකුවටම ඕක කරනවා නේ වාහන බුක් කරලා හොටෙල් බුක් කරලා එහෙම කරනවා. අවසාන ට්‍රිප් එක යන්න ලඟ වෙනකොට ඔන්න දැන් සංවිධානය කරපු එකයි තව දෙතුන් දිනක විතරයි ඉන්නේ. හරි. 15ක් විතර ලෑස්තිලා වෑන් එකකට යන්න කතා කරලා තියෙනවා. දැන් ඔන්න ඊට පස්සේ සමහර ඒවා සංවිධානය කරපු එක නේද? ඒ ට්‍රිප් එක යන්නේ. ඒතර එහෙම වෙන ඒවා වෙනවා. ඒතර ඒ අනුව අපි කියනවා ඒ වගේ අවස්ථාවක එයා නම් එන එකක් නැහැ නේද? අන්න ඒ වගේ අදහසක් නේ. එයා නම් එන එකක් නැහැ. හැමදාම නේද? එනවා කියලා එන්න තු ඉන්නවා. එහෙම කියලා කියනවා. එයා නම් එන එකක් නැහැ. ඒතර අපි කොහොමද ඒක දාන්නේ? මේ වලින් අන්න අපිට කියන්න පුළුවන්. He may not. He may not come. එහෙම නැත්නම් he may not join with us. අන්න may not. ඔහු නොපැමිණෙනු ඇත. හරි? ඊට පස්සේ තව එකක් අපි බලමු. It may be easy. It කියන එක වෙනකොට මම එතෙන් දානවා paper කියලා. හරි? මම දානවා එහෙම this term test paper කියලා. හරි? This term the paper. The paper may be easy. එතන may be කියන එක මම දැම්මා ක්‍රියාපදේ වෙන. ඒතකොට may be කියන එක ක්‍රියාපදයක් අනිවාර්යයෙන් මෙතෙන් එන්න එපා. ඒතකොට be කියන උපකාරක ක්‍රියාපදයක් අපි දෙන්න ගන්නවා. මේ එකලා යන්න ඕනේ. ඒතකොට the paper may be easy. ප්‍රශ්න පත්‍රයේ පහසු වේවි. පහසු වනු ඇත. හරියටම නිශ්චිත නැහැ. හරි ඒ වගේ වාක්‍යයක් එකට කියන්න පුළුවන් අපිට. අපව නිකන් වහින්න කියන තත්ත්වෙක ඉන්නවා. ආස කළු කරලා තියෙනවා. It may rain. right? හරි ක්‍රියාපද දෙක මේ යනවා. හරි? No, he may not come. He may not join with us. මොන විදිහට කියන්න පුළුවන්? The paper may be easy. paper එක ලේසි වෙන්න පුළුවන්. It may rain. වහින්න පුළුවන්. එහෙනම් කුඩයක් අරන් යන්න. Go with an umbrella. හරි ඔන්න ඔය වගේ වාක්‍ය ඒ කියන්නේ හැකියාව විය හැකි දේවල් කියන්න අපි ගන්නවා මේ ඒ කියන්නේ ඒකේ අදහස් එනතොර වෙන්න පුළුවන් කියන එක. පළවෙනි එකේ භාවිතය to ask permissions. අවසර ඉල්ලා ගැනීම සඳහා. එතකොට ඒකේ තියෙන්නේ අවසරද මට යන්න අවසරද ඒ වගේ අදහසක්. මෙතන එන්නේ වහින්න පුළුවන් නේ වහින්න පුළුවන් කියන தත්ත්වය. වෙන්නට පුළුවන් தත්ත්වය ගැන කියනවා. තව මේ වල භාවිතයක් තියෙනවා ප්‍රධාන භාවිතයක්. ඒකත් මම කියන්නම්. අපිට විශේෂ හරි විශ් එකක් කරන්න අපි ගොඩක් වෙලාවට මේ හරි එමු ගන්නවා. ඔයගොල්ලෝ මේ මානසික විශේෂ ගොඩක් වෙලාවට බර්ත්ඩේ විශේෂ වල නිව් ඉයර් විශේෂ හැපි නිව් ඉයර් විශේෂ වල අපි දානවා ඊට පස්සේ බර්ත්ඩේ වලට එම දානවා may your dreams නේ may your all dreams come true. ඉතින් මේ කියන එක තමයි ඉස්සරහට ගන්න අපි. ඔබේ සියලුම සිහින සත්‍ය වේවා සැබෑ වේවා කියන එක. ඒතර වේවා කියන අදහස එන්නේ එතන මේ වලින්. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඇති ඔය දැන් ගොඩාක් තැන්වල දානවා නිවන් සුව ලැබේවා කියලා නේද? මිනිස්සු මරනවා මේව ගහන්නේ අපේ බෞද්ධ කට්ටිය ගොඩක් වෙලාවට බුද්දිස්ට්ලා. ඒතර ඒකට කොහොමද එන්නේ නිවන් සුව ලැබේවා කියන එක අපේ ඉංග්‍රීසි වලින් අපි කියන්නේ කොහොමද? May he attain supreme bliss of Nibbana. Supreme bliss of Nibbana. නිර්වාණ සුවය. හරි උතුම් සුවයක් ඒක.
ඒතර ඔහුට නිවන් සුවය ලැබේවා කියන අදහස ඉංග්‍රීසි වලින් කියන්නේ මේ විදිහට. මේකත් දැනගන්න පාරේ වුණ තරම් මේක දැකලා තියෙනවානේ. නමුත් ඉංග්‍රීසි වලින් දැක්කේ අද වෙන්න පුළුවන් සමහරට ඕගොල්ලෝ. ඊට පස්සේ මම දාලා තියෙනවා ආයේ may you live long. May you live long. දිගු කලක් ජීවත් වේවා නේ. මම කියන දීර්ඝායුෂ වේවා කියලා කියන්නේ ඔය වන්දිනකොට එම කට්ටිය කියන්නේ ඇඩල්ට්ස්ලට වන්දිනකොට එමනේ දිගු කාලයක් දීර්ඝායුෂ වේවා එම කියලා කියන්නේ ඔන්න ඉංග්‍රීසි වලින් ඒ කියන විදිහක් තියෙනවා. හරි ඒ අනුව මේ වගේ අපේ විශේෂ එකක් කරනකොට කෙනෙකුට යම්කිසි ප්‍රාර්ථනාවක් කරනකොට අන්න එතෙන්දිත් අපි මේ භාවිතා කරනවා. මම උදාහරණ ටිකක් දීලා තියෙනවා ඔයගලන්ට මේ use of may වල handout එකේ හදලා ඒක පොඩ්ඩක් බලා ගන්න. To express permission කලින් කියපු විදිහට may I come in, may I leave the class, to say possibility හැකියාව වෙන්න පුළුවන් දෙයක් වෙන්නට හැකි තත්ත්වයක් කියද්දී අපි මේ දානවා it may rain වහින්න පුළුවන්, he may come ඔහු එන්න පුළුවන්, it may be a rainy day today අද වැස්සයිද දවසක් වෙන්න පුළුවන්. Please take an umbrella when you go out. ඔයා එළියට යනකොට අනිවාර්යයෙන්ම කුඩයක් අරන් යන්න. වහින්න පුළුවන් නිසා. To say a wish ප්‍රාර්ථනාවක් කියන්නටත් අපි මේ භාවිතා කරනවා. ඒකේ තියෙනවා may God bless you. ඔයාට දෙවි පිහිට වේවා. May he attain supreme bliss of nibbana. නිවන් සුව ලැබේවා. May you live long. දිගු කාලයක් ජීවත් වේවා. May your dreams come true. සීන සැබෑ වේවා. May your soul rest in peace. soul කියන්නේ ආත්මය. SOUL. ආත්මය හරි. ඔබේ ආත්මය සමාදානයේ සැතපේවා. rest in peace. May you both have a long life. ඔය දෙන්නටම දිගු ජීවිත කාලයක් ලැබේවා කියන විවාහයකදී වගේ නේද කියන අදහස. ඒ වගේ අදහස් කියන්නේ ඒ කියන්නේ wish අපි කෙනෙකුට කියන wish එකක් සුබ ප්‍රාර්ථනාවක් කරන්න ගොඩක් වෙලාවට ගන්නේ මේ වලට අරන් තමයි ඒ වගේ විශේෂ කියන්නේ. ඒතකොට මෙතන තියෙනවා ඒ වගේ ඔයගලන්ටත් තව හදාගන්න පුළුවන් එක wish. හරි. ඒ අපි කතා කරේ එතකොට අද දවසේ day 6 වල third duty එක third work එක ඊළඟ වැඩේ විදිහට අපි කතා කරනවා ඒකත් මේ වගේම එකක්. හරි. මේ කතා කරා වගේම ඊළඟට කතා කරන එක මොකද්ද? should and must. should and must. මේවත් helping verbs. හරි. මේවත් අපි කතා කරන්නේ උපකාරක ක්‍රියාපද විදිහට. ඒ කියන්නේ අර am is are ඊට පස්සේ there is there are ඊළඟට අපි have has කියලා තියෙනවා. ඒවා අපි ඉස්සරහදී ඊළඟ දවස් කතා කරනවා. can could ඒවා තියෙනවා. ඒ වගේම තියෙන helping verbs තමයි මේවා. මේවා ගොඩක් වෙලාවට අපි අර ලොකු විස්තර ඇතුව කතා කරන්නේ නැති නිසා තමයි මේ වගේ තැනින් තැනට මම පොඩි කොටස් විදිහට මේවා සාකච්ඡා කරන්නේ. ඒ වගේ කතා කරන දේවල් ටිකත් අපි මේ එකම ඉවර කරගන්නවා. දැන් මම එකක් කියන්නම් ප්‍රධාන වශයෙන්ම අපිට තව කවර් කරන්න තියෙන්නේ ප්‍රධාන දේවල් වලින්. දැන් there is පාඩම ඉවරුණානේ. සිටුේෂන් එතකොට ඉවරයි. අදින් ඉවරයි ඒක. ඊට පස්සේ අපිට ප්‍රධාන වශයෙන් අර ඒ වගේ කාල past එක future එක present එක එහෙම කියලා කාල වලට බෙදලා ප්‍රශ්න නැටි නෙගටිව් කියන හැටි ඒවා හදාගෙන එහෙම යන්න තියෙන්නේ. ඊළඟ කොටස තමයි have has අයිතිය. ඊළඟ කොටස තමයි can පාඩම පුළුවන් කියන තත්ත්වය කොහොමද අපි කියන්නේ කියන එක ඊළඟ කොටසෙන් කතා කරනවා. ඒතර කොටස් දෙකකින් ඒ දේවල් ටික ඉවර වෙනවා. එතකොට helping verbs විශාල ප්‍රමාණයක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවා. ඒතර helping verbs ටිකෙන් උනත් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා සෑහෙන දෙයක් ඉංග්‍රීසි වල කරගන්න. හරි පොඩි රචනාවක් ලියා ගන්න, අදහසක් යාළුවෙක් එක්ක හරි ගෙදර කවුරු හරි එක්ක කුමාරු කරගන්න. පොඩි අදහස්. ඒ හැකියාව ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඉතින් ඒකට උත්සාහ කරන්න ඕනේ. හරි. ඊළඟට should and must වල භාවිතයත් අපි මේකම බලමු. should and must.
කොහොමද අපි ඒක භාවිතා කරන්න ගොඩක් වෙලාවට should ඒ දෙක වෙනස මොකද්ද ප්‍රධාන වශයෙන්ම මම දාලා තියෙනවා ඔයගොල්ලන්ට must is used for action that is necessary to do necessary කියන්නේ අත්‍යවශ්‍ය මොකක් හරි දෙයක් අත්‍යවශ්‍යය necessary work necessary thing ඒකට තමයි අපි මොකක් භාවිතා කරන්නේද must ඒ ගොඩක් වෙලාවට තමයි කියනවා මේ must කියන එක අපි භාවිතා කරේ නැත්නම් එක්ක අපිට මොකක් හරි lost එකක් සිද්ධ වෙනවා අවාසියක් නේ අහිමි වීම එහෙම නැත්නම් අපිට මොකක් හරි අනතුරක් හරි ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මොකක් හරි වෙන හාම් එකක් වෙන්න පුළුවන් හානියක් හරි එහෙම නැත්නම් වෙන තුවාලයක් හෝ රෝගයක් හෝ එහෙම නැදෙන්න පුළුවන් අන්න ඒ වගේ අවස්ථාවක තමයි අපි must ගොඩක් වෙලාවට දාන්නේ උදාහරණයක් විදිහට මට දාන්න පුළුවන් මෙන්න you must not නැති අර්ථය දාන්න not එකක් දාලා ඉතින් ඒවයි වෙනසක් නැහැ හැම එකටම not එක දාලා තමයි නැති අර්ථය අපි හදාගන්නේ එහෙනම් මම පාස් එක දාලා you must not මේක අපිට පිළිගන්න පුළුවන් mustn't කියලා you must not swim here ලොකු බෝඩ් එකක් වගේ ගාලා තියෙනවන්න පුළුවන් ගංගාවක මුහුදක වගේ තැනක ඔබ මෙතන නොපිහිනිය යුතුයි පිහිනිය නොවිය යුතුයි නේ පිහිනීම සිදු කළ නොවිය යුතුයි පිහිනීම සිදු නොකළ යුතුයි හරි පිහිනීම එපා කියන එක තමයි මේ බෝඩ් එකෙන් ඒතකොට කියවෙන්නේ මොකක් හරි හේතුවක් නිසා ඒතකොට පිහිනුවොත් මොකද වෙන්නේ ඔයාලට යම් කිසි හානියක් වෙනවා එතන ඒ කොකින් බොල් ඉඳලා කනවා ආයෙම නැත්නම් ගිලෙනවා ඔය වගේ දෙයක් වෙන්න පුළුවන් එතන පිහිනන්න ගියොත් ඒ යනවා ඒ වගේ දෙයක් අපි කියනවා අර කළ නොකළ යුතු දෙයක් කියලා හරි ඊට පස්සේ he must find a job දැන් ඉන්නවා අවුරුදු 24යි 25යි වෙලා නේද නමුත් තාම වෙන්නේ නැහැ ජොබ් එකක් වෙලා ගෙදරින් කකා ඉන්නවා හරි එහෙම කෙනෙක් හිතන්නකෝ එතකොට මොකද කියන්නේ එතකොට කියනවා he must find a job ඔහු රැකියාවක් සොයා ගත යුතුයි ඒක අත්‍යවශ්‍යම කළ යුත්තක් මේ වෙලාවේ වැඩි නේද එහෙම අපේ වාක්‍යය අපි සිංහල වල භාවිත කරනවා අන්ත ගෙවල් වල නේද අහලා ඇති ඔයගොල්ලෝ ඒ වගේ හරි ඊට පස්සේ I must go to work today දැන් හිතන්නකො මේ සාමාන්‍යයෙන් ඔයාලට නිවන්න දෙන්නේ මාසෙට දවස් දෙකයි හරි මාසෙට දවස් දෙකක් නිවන්න ගන්න පුළුවන් ඊට වැඩිය ගත්තොත් එක්කෝ හරි පඩියෙන් ලොකු ගාණක් කැපෙනවා එහෙම නැත්නම් ජොබ් එකෙන් විවිධ ප්‍රශ්න ඇති වෙනවා එහෙම අවස්ථාවක ඔයා දැන් දවස් 3ක් හිටියා එකක් වැඩිපුරත් එක්ක දැන් හිටියා හරි ඊට පස්සේ ඊළඟ දවසේ කියනවා ගෙදරින් යන්න එපා කියලා නේ මම කරේ කොහොමද විතරක් කරේ මම කරේ ඒතර කියනවා අනිවාර්යයෙන්ම අදම වෙයා යුතුයි නැත්නම් මට ලොකු කේස් එකක් මට ලොකු ප්‍රශ්නයක් එනවා හරි යනවා මට අද වැඩට යා යුතුයි මම අනිවාර්යයෙන්ම වැඩට යා යුතුයි I must go to work today මම අද වැඩට යා යුතුයි අන්න ඒ වගේ අදහස් ඒ කියන්නේ මේකෙදි කියන එකේ දැන් must and should දෙක ඒ වචන දෙක helping verbs දෙක භාවිත කරපුවම ඒකෙදි අපිට කියන්න පුළුවන් should no should නෙමෙයි must කියන එක must is more stronger than should must කියන එක ටිකක් බල සම්පන්නයි powerful ඒ power එක වැඩි දෙකේම අදහස කළ යුතුයි කියන අදහස should කියන එකේ must කියන එකේ දෙකේම අදහස මොකක් හරි දෙයක් කළ යුතුයි හෝ නොකළ යුතුයි කියන්නේ not කියන දාලා නොකළ යුතුයි කියන එකක් කියන්න පුළුවන් හැබැයි ඒකේ පොඩි වෙනසක් තියෙනවා වෙනස තමයි must කියන එකේ ප්‍රබලත්වය වැඩි ඒකේ මොකක් හරි දෙයක් must not කියලා කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම නොකළ යුතු තත්වයක් හෝ must කියලා දාලා කළ යුතු තත්වයක් කියන්න තමයි භාවිත කරන්නේ. එහෙම නැති වුණොත් ඒකෙන් අපිට මොකක් හරි ඩැමේජ් එකක් හරි එහෙම නැත්නම් හරි බෙනිෆිට් එකක් නැතුව යන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. must කියලා දාන වාක්‍යයක් නොකර හිටියම ඒක රිජෙක්ට් කරනවා. ඊට පස්සේ should වලින් එහෙනම් අපි කොයි වගේ දේවල්ද කියන්නේ? should එයාගේ භාවිතය ගැන සලකලා බලුවොත් කොයි වගේ භාවිතයක්ද එයාට තියෙන්නේ. මේ මම ඔයගොල්ලෝ හෑන්ඩ් අවුට් එකේ දාලා තියෙනවා. should is used to say obligation. obligation කියන්නේ අත්‍යවශ්‍ය මොකක් හරි කළ දෙයක්, කළ යුතු දෙයක්. advice එක, අවවාදයක්, එහෙම නැත්නම් probability එක. ඒතර මේක අරකට ගොඩක් තියෙන සම්බන්ධකමක් නේ. ඒකනොත් අපි කිව්වේම අත්‍යවශ්‍යයෙන් කළ දෙයක් එහෙම. නමුත් ප්‍රබලත්වයෙන් ගත්තාම should කියන එක ටිකක් අඩුයි. හරි.
ඒ කියන්නේ කිඹුල්ලු ඉන්න තැනක නාන්න එපා කියලා ගන්නකොට you should not කියලා අපි ගොඩක් වෙලාවට ගහන්නේ නැහැ. ගහන්නේ අනිවාර්යයෙන්ම must not. ඒකේ තියෙන ප්‍රබලත්වය දන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් must not කියන එක තමයි ගන්න. should not වලින් මෙහෙම කියන්න පුළුවන්. should වලින් මෙහෙම අදහසක් මම පළවෙනි දාලා තියෙනවා. we should මම මේ දානවා we should plant organic vegetables in our gardens. අපි කාබනික එළවලු වගා කළ යුතුයි plant කියන එක වෙනකොට ඔන්නකට grow කියලා දාන්නත් පුළුවන් ඒක ඇටලුවක් නෑ. we should grow එහෙම නැත්නම් plant organic vegetables in our gardens. අපේ ගෙවතු වල අපි කාබනික එළවලු වගා කළ යුතුයි. ඒතර මේ වගා කළේ නෑ කියලා අපිට ප්‍රශ්නයක් එනවද? ආණ්ඩුවේ නඩු දානවද? ඊළඟට අපිට මොකක් හරි හානියක් වෙනවද? ගෙවත් අපිට නැතුව යනවද? නෑ. ඒ මොකුත් වෙන්නේ නැහැ. හැබැයි අපි මේකෙන් අපිට ගොඩක් වාසි දෙනවා නේ. මේ නිකන් වාස් බෙනිෆිට්ස්. මේකෙන් අපිට වාසි හම්බ වෙනවා. අපේ මේ වියදම් අඩු වෙනවා. ඊළඟට සෞඛ්‍ය අපේ හොඳ වෙනවා. එහෙම දේවල් වෙනවා. ඒතකොට ඒ වගේ දේවල් අපි කියනවා සුද්ධා. අපෝ අපිට කියන්න පුළුවන් මෙහෙම probability එකක් තියෙනවා කියවනේ. හරි. probability එකක් කියන්නේ අපි කියනවා මෙහෙම she should be in the office. ඒ කියන්නේ මේකේ අදහස් මෙහෙම දෙයක්. දැන් හිතන්නකෝ කවුරු හරි රැකියාවක් කරන කාන්තාවක් ගැන අපි කියනවා මෙහෙම. එයා දැන් කොල්ලයක් දීලා වගේ අපිට අහනවා වෙන කවුරු හරි එයාගේ යාළුවෙක් හරි අපේ යාළුවා තමයි මෙයා. එයා අපි දන්නවා මේ වැඩ කරන ජොබ් එකක් කරන කෙනෙක් කියලා. ඒතර ඔන්න දවල් වල වගේ කවුරු හරි අහනවා මේ අහවලා මේ නැද්ද කියලා. ගෙදරින් කියන්නකෝ හරි. ගෙදර ඉන්නකොට අහනවා අහවල් කෙනා නැත්ද ඔයාලා අක්කා නැද්ද නේද කියලා. අපි හරියටම දන්නේ නැහැ ඔෆිස් එකේද නැත්නම් වෙන කොහේ හරිද එහෙම කියලා හරියටම දන්නේ නැහැ. නමුත් ගෙස් කරලා අනුමාන කරලා වගේ කියනවා ඇය කාර්යාලයේ විය යුතුයි. ඇය දැන් කාර්යාලයේ විය යුතුයි. She should be in the office now. නැත්නම් she should be office at the moment. මේ වෙලාවේ මේ අවස්ථාවේ ඇය ඔෆිස් එකේ විය යුතුයි. නැත්නම් මම කියන්න පුළුවන් මගේ මල්ලි දැන් මල්ලි හොයන්න යාළුවෙක් කෙනා. හරි. ඒතර කියනවා මල්ලි දැන් කන වෙලාව සාමාන්‍ය වෙනදට කන්නේ මේ වෙලාවට. කාමරේට යනවා වගේත් අපි දැක්කා. ඉතින් අපි ගෙස් කරලා කියනවා එයා කමින් ඉන්නවා නැත්නම් කනවා විය යුතුයි. My brother should take his lunch. My brother should take his lunch at the moment. මේ වෙලාවේ මගේ මල්ලි කනවා විය යුතුයි. කෑම එයාගේ දිවල් ආහාරය ගන්නවා විය යුතුයි කියන අදහස. ඊට පස්සේ තව එකක් අපිට දැන් මේ විදිහට you should not කියන එක අපිට දැන් මේක should not කියන එක මම කැටි කරලා දානවා shouldn't. මේකත් එහෙම must not කියන එක mustn't. You shouldn't eat more sugar. shouldn't eat හරි. ඔබ නොකෑ යුතුයි ඔබ ආහාරයට නොගත යුතුයි අධික සීනි. ඒ කියන්නේ සීනි අතරතරන් කරනවා කියන එක නෙමෙයි සීනි සහිත ආහාර වැඩිපුර නොගත යුතුයි. ඒතර ඒකෙදී අපි තරුණ ළමයෙක්ට වගේ දෙන්නට අවශ්‍යයි. දියවැඩිය රෝගියෙකුට වගේ you shouldn't වඩා හොඳ වෙන්නේ you must not කියන එක. මම සාමාන්‍යයෙන් දැන් වෙද්දී younger generation එකේ ගොඩක් වෙලාවට මේ தত্ত্ব ටික ඉන්ක්‍රීස් වෙලා තියෙනවා වැඩි වෙලා තියෙනවා. ඒකම අපි කියනවා ඔබ වැඩිපුර සීනි නොකෑ යුතුයි. ඉස්සරහට தත්තේ බරපතල වෙන්න පුළුවන් නේ. හරි. ඒ අනුව ඔන්න විදියට අපිට පුළුවන් වාක්‍ය ටික ගලපා ගන්න should and must වලට. අපි බලමු ඒකේ මම දාලා තියෙන වාක්‍ය කීපයක් should must වලට මුලින්ම we must boil water before drinking. අපි මේ බීමට පෙර ජලය උණුසුම් කළ යුතුයි. නැත්නම් විවිධ රෝගාබාධ හැදිලා අපිට එතන හානියක් වෙන්න පුළුවන්. You must wear safety helmets. ඔබ පැළඳිය යුතුයි ආරක්ෂක හිස් වැසුම්.
when you are riding a bicycle bicycle එක පදින විට when you are entering the building හදාගෙන යනකොට නැගිල්ලකදී වගේ ඔයා enter ඇතුල් වෙනවා නම් එතෙන්ට අනිවාර්යයෙන්ම safety helmet එකක් දාගන්න ඕන. We mustn't swim here. අපි මෙහි පිහිනීම සිදු නොකළ යුතුයි. I mustn't forget to call my mom. මම මගේ අම්මට කතා කිරීම අමතක නොකළ යුතුයි. අනිවාර්යයෙන්ම මොකක් හරි නේද? වැදගත් දෙයක් සිදු වෙන අවස්ථාවකදී අනිවාර්යයෙන්ම කෝල් එකක් ගන්න කියලා කිව්වා. ඒකට ඒක නොගත්තොත් අපිට යම්කිසි හානියක් පාඩුවක් වෙන්න පුළුවන්. should වලට we should cover the syllabus before November. අපි නොවැම්බර් වලට කලින් සිලබස් එක අවසන් කළ යුතුයි. ඒකට ඕනනම් නොවැම්බර් වල අවසන් කරන්නත් පුළුවන්. ගැටලුවක් නෑ. දෙසැම්බර් වලට කලින් තමයි ඒක. දෙසැම්බර් වලට කලින් මස්. හැබැයි නොවැම්බර් වලට කලින් ඉවර කරන එක ඒක මස්ත්ම නෙමෙයි. ඒක should වලින් මම කියනවා. එච්චරම ප්‍රබල නෑ. හරි. නොවැම්බර් වල සතියක් දෙකක් ගිහලා ඉවර කරලා ප්‍රශ්නයක් නෑ. මොකද දෙසැම්බර් වල විභාගය සාමාන්‍යයෙන් තියෙන්නේ නේද? ඔය ගැන ගත්තොත්. You are getting fatter and fatter. ඔයා මහත්ින් මහතටපත් වෙනවානේ. දිගින් දිගට මහත් වෙනවා. You should go to a gym. ඔයා gym එකකට යා යුතුයි. හරි. ක්‍රීඩාගාරයකට යා යුතුයි. She should be in the office now. අර මම ලියපු වාක්‍යෙම තියෙනවා ඇය මේ වෙලාවේ කාර්යාලයේ විය යුතුයි. What should I do? මම මොකක් කළ යුතුද? කාගෙන් හරි මොනවා හරි ඇඩ්වයිස් එකක් බලාපොරොත්තු වෙන ඔයා අහනවා මම මොකක් කළ යුතුද මේ සිද්ධියද? හරි. for this incident. හරි. යනවා එතනින් ඉවර වුණේ අපේ ක්ලාස් එකේ අද දවසේ ක්ලාස් එකේ ඊළඟ වැඩේ. ඒ කියන්නේ වැඩ දැන් කීයක් කරාද? පොඩ්ඩක් ඒක මතක් කරගන්න ඕනේ. වැඩ කරගෙන යනවා. එතකොට ඒ ඉන්නේ කොහෙද කියන එක මොනවද කළේ කියන එක මතක තියාගන්න ඕනේ. මුලින්ම අපි කතා කරා මුලින්ම ක්ලාස් එක ආරම්භ කරන්න යන දවසකම වගේ රිවිෂන් එකෙන් ඊට පස්සේ ආටිකල්ස් අර පේපර් එකේ ගැටලු තියෙන තැන් ටික කතා කරා. ඊයන් පටන් ගත්තා අපි ෆියුචර් සිටුේෂන් එක. හරි. ඒ අර්ථයේ there will be වලින් ආකාර හතරකින් affirmative, interrogative, negative interrogative වලින් ප්‍රශ්න අහන හැටි ඒවා හදාගත්තා. ඊළඟට ඩයලොග් එකක් සාකච්ඡා කරා වෛද්‍යවරයෙක් සහ කැපී අතර. ඊට පස්සේ මේ කියන helping verb එක auxiliary එක. හරි. එයාගේ භාවිතය කොහොමද කියන එක සාකච්ඡා කරා, ඩිස්කස් කරා. ලාස්ට් අන්තිමට අපි කරේ must සහ should වල වෙනස. ඒ අනුව අපි කතා කරේ පස්වෙනි හතරවෙනි එක නේද? සිටුේෂන් එක ඊට පස්සේ ඩයලොග් එක මේ ඊළඟට must and should. ඊට පස්සේ අපි යනවා එහෙනම් ඊළඟට අපේ තියෙන fifth work එකට. ඒ තමයි fun. English is fun. හරි. ඒකේ මේ පාරම දාලා තියෙන්නේ පොඩි කතාවක්. හරි. ඒක ඔයගොල්ලෝ කියවද දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එක අහන්න කලින් වඩා හොඳයි පොඩ්ඩක් හරි ඔයගොල්ලෝ ඒක අහලා ඉන්නවා නම්. මේකේ තියෙන්නේ ගොඩක් හොඳ කතාවක්. හරි. ඔයගොල්ලෝ අහලා ඇති අන්දරේ ගැන නේ. මේ කතාවට තෙද්දී වල මොනවා හරි දැන් මේ වගේ දෙයක් කියවලා තේරුම් ගන්න එකක්. දැන් අපි මේකෙන් ගොඩක් පැති මම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මම මුලින් ඉඳලම කියනවානේ. එකක් ඔයගොල්ලන්ගේ රීඩින් පැත්ත, රයිටින් පැත්ත, ග්‍රැමර් පැත්ත, ඊට පස්සේ ලිසනින් පැත්ත, ස්පීකින් පැත්ත. හැම පැත්තක්ම ඉංග්‍රීසි වල මේ 4 skills ඒවා හදන්න හැමතිස්සෙම මම උත්සාහ කරනවා ක්ලාස් දවසේම මේ ක්ලාස් වෙලාවට. ඒත් ඒකේ එක්තරා පාර්ට් එකක් තමයි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වල රීඩින්. ගොඩක් අය දැන් මගෙන් දැනටත් සමහර වෙලාවට අහන එකක් තමයි ස්පෝකන් කියලා. එහෙම එකකින් නිකන් අර අමුතු එකක් ලංකාවේ කට්ටිය හදාගෙන ඉන්නවා මේ ස්පෝකන් ඉංග්‍රීසි කියලා මේ අමුතු මෙහෙම එකක් කරන්න ඕනේ කියලා. නමුත් ඔයගොල්ලෝ පැහැදිලිව බලන්න ස්පෝකන් ඉංග්‍රීසි කියලා එහෙම කෝස් එකක් කළ පමණින් එයාට ඉංග්‍රීසි පුළුවන් වෙනවද කියන්නේ. හරි. එහෙම පුළුවන් වෙන්නේ නැහැ ළමයි. හරි කවදාවත් ඉංග්‍රීසි මේ කෝස් එකක් මාස දෙකෙන් තුනෙන් හරි යම් දානවා පත්‍ර වල දානවා මේ කතා නොකරස් කල්ලි අවබෝධ වෙනවා එහෙම කියනවා. මම බලන්න ඒවා කියලා කතා කරන මේ ගිර වගේ කතා කර එනවද කියලා සුද්ධ වගේ ඉංග්‍රීසි ඒවට ගියාට පස්සේ එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒකට හේතුව ඒගොල්ලෝ දෙන්නේ ගයිඩ් එකක්. හරි. මෙහෙම තමයි ග්‍රැමර් පාර්ට්ස් ටික තියෙන්නේ මේ විදිහට තමයි වචන මේව පාවිච්චි කරන්න කියලා ඉතින් ඔය සුද්දෙක් හරි කවුරු හරි ගෙනල්ලා
හරි ඒගොල්ලෝ තව කතා කරවලා ඉතින් ළමයින්ට අහන්න දීලා ඒ වගේ වැඩ පිළිවෙලක් තියෙනවා හොඳ වැඩ පිළිවෙලක්. නමුත් ඒක 100%ක් ඒ මගින් හැකි වෙන්නේ නැහැ කෙනෙකුට ඒ කතා කිරීමේ හැකියාව හෝ ඒ ඉංග්‍රීසි හරියට භාවිත කිරීමේ හැකියාව ලබා ගන්න. ඒකට මේ ඉංග්‍රීසි එක දිගින් දිගටම ඉන්න ඕන. දැන් හොඳ ඩ්‍රයිවර් කෙනෙක් හැදෙන්නේ හරි හොඳ ඩ්‍රයිවර් කෙනෙක් හැදෙන්නේ එයා මාස දෙක තුනක් පැදලා ඉවරලා ලයිසන් එක ගත්තට විතරක් නම් එයා වාහන පැද්දේ ජීවිත කාලෙටම එයාට පුළුවන් ද අපව වාහනයක් එලවන්න. එහෙම පුළුවන් වෙන්නේ නැහැ. ඊට අමතරව අවුරුද්දක් වාහන පැදපු කෙනෙක් කියලා හිතන්නකෝ. ඒත් එයාට එක්ස්පීරියන්ස් එක මදි වෙන්න පුළුවන් නේ. හරි අවුරුදු 15ක් 20ක් ඕගොල්ලන්ගේ තාත්තලා සීයලා වගේ සමහර අය ගොඩක් කාලයක් වාහන පැදපු කෙනෙක්ට ඉතින් අර ලොකු පළපුරුද්දක් ඒ සම්බන්ධයෙන් නේද අනතුරක් වළක්වා ගන්න ඊට පස්සේ අර හරි වාහනයක ඩැමේජ් එකක් නොවෙන්න ධාවනය කරන්න ඒ හැම දෙයක්ම හරි තෙල් ගන්න පිළිමැස්සෙන් ධාවනය කරන ඒ හැම දෙයක්ම එයාට ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා ඊට පස්සේ වාහනය අතරමඟ නැවතුනොත් හදා ගන්න එහෙම එකක් ඒකට එක්ස්පීරියන්ස් එක කියලා කියන්නේ යනවා ඉංග්‍රීසි වල ඔයගොල්ලෝ අර එකපාරක් මේක ඉගෙන ගත්තා ඊට පස්සේ නවත්තලා විභාගයක් නම් විභාගෙ ලිව්වා ඉවරයි එහෙම කරොත් කවදාවත් මේක සාර්ථක වෙන්නේ නැහැ ඉංග්‍රීසි IT ඒ හැම පැත්තක්ම එහෙමයි. හරි කෝස් එකක් කළ පමණින් මේක ඕගලන්ට සදාකල් රැඳෙන්නේවත් එහෙම මතක හිටින්නේවත් නැහැ. ඒකයි ගොඩක් වෙලාවට දැන් IT සර්ටිෆිකේට් තියෙනවා. හරි තමයි ගොඩාක් ඉතින් ඔය කැම්පස් ගිහිල්ලා පවා ඩිග්‍රී අරගෙන ගිහිල්ලා IT ඩිග්‍රී තියෙනවා ගිහිල්ලා ජොබ් වලට යනවා. ඉතින් ඒ වුණාට වැඩක් නැහැ. ඒකට හේතුව ඒගොල්ලෝ කෙලින්ම දෙනවා මේ ඩිග්‍රී සර්ටිෆිකේට් ඒගොල්ලෝ බලන්නේ නැහැ IT පැත්තේ. ඒගොල්ලෝ බලන්නේ හැකියාව තියෙනවා. ඕනෙම දෙයක් ස්කිල් එක ස්කිල්ස් තියෙනවද ඕගොල්ලන්ගේ හරි ඉංග්‍රීසි වල උනත් එහෙමයි ස්පීච් එකට ඕගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවද යම් කිසි දෙයක් කෙනෙක් එක්ක අදහසක් කොමාරු කරගන්න ඊළඟට කෙනෙක්ගේ අදහසක් අන්ඩර්ස්ටෑන්ඩ් තේරුම් ගන්න ඒ හැකියාව ඕගොල්ලන්ට තියෙනවද කියන එක ලිසනින් පැත්ත හොඳට තියෙනවද ඒ දේවල් තමයි හදාගන්න ඕනේ. ඉතින් ඒ දේවල් හැදෙන්න ග්‍රැමර් ඔය තියෙන අඩුපාඩු ටික අපි හදාගත්ත එක්කම ඒ හදා ගන්නවත් එක්කම තවදුරටත් ඉංග්‍රීසි එක්ක ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි ඔය අඩුපාඩු හැදෙන්නේ හරි. ඒකේ එක පාර්ට් එකක් තමයි දැන් අපි මේ කතා කරන රීඩින් හරි. ඒතර මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ රීඩින් පැත්ත හොඳටම සකස් කරගන්න. හරි. අපි නම් කතාවට යමු. ඒකේ ලොකු වෙලාවක් ගන්න නැතුව ඒතකොට කතාව ඉවරයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඩික්ටේෂන් ටික තියෙනවද? එතනින් අද දවසට අදාළ වැඩ ටික ඉවරයි. හරි. ඒකේ තියෙනවා මෙන්න මේම වචනයක් හරි folk tale a folk tale මේ වචනයක් මුලින්ම මම දාලා තියෙනවා ජන කතාව folk tale කියලා කියන්නේ ජන කතාව ජන කතාව කියවම ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඒ කියන්නේ අපේ තියෙනවානේ සාමාන්‍ය ඕනම සංස්කෘතියක අර නිකන් මිනිස්සුන්ගේ කට වහරින් ආපු පොත්වල විශේෂිතව ලියවිච්ච දේවල් නෙමෙයි ජන කතා කියලා කියන්නේ අර කාලෙකදී සිද්ධ වෙච්ච දෙයක් පරම්පරාවට එහෙම ඇවිල්ලා නේද සීයලා මොනුගුරන්ට කියනවා මේ මොනුගුරු ආයෝක් වෙලා යාලගේ දරුවන්ට කියනවා එහෙම අර ඇවිල්ලා අපි අතරට ආපු කතා තමයි ඔය ජන කතා කියලා අපි කියන්නේ මිනිසුන් අතර ප්‍රචලිතව තිබෙනවා. ඒතර ඒ අනුව ඒකේ අන්තරේ කියලා චරිතයක් එයා හිටපු කෙනෙක් පැලස් එකේ ඒ කාලේ කිංගේ නේ මාලිගාවේ හිටපු කෙනෙක් එයාට කියනවා ජෙස්ටර් කියලා හරි වචනයක් අපිට දාන්න පුළුවන් ජෙස්ටර් කෙනෙක්. Andre was a jester in a palace in those days, in the past, in ancient Ceylon. ලංකාවේ පුරාණ ලංකාවේ මාලිගාවක හිටපු ජෙස්ටර් කෙනෙක් තමයි අන්දරේ කියන කවටේ. ඒ කියන්නේ එයාගේ හැසිරීම, එයාගේ කතා බහ, ඒ හැම දෙයක්ම විනෝදාත්මකයි, funny man කෙනෙක්. හරි? enjoyable man කෙනෙක්, enjoyable person කෙනෙක්. අපිත් එහෙම ඉන්න සමහර අය ඉන්නවා එහෙම නිකන් අර එනවා දැක්කමම hina යනවා. එමා ඉන්නවනේ. ඔය නාඩු ලිලියොත් ඉන්නවා සමහරක් ඒ වගේ අර funny movies වල ඒ වගේ joke movies comedy movies වල ඉන්න කට්ටිය සමහරක් අය නිකන් අර නේද වචනයක් දෙයක් කතා කරද්දිම hina යනවා නිකන්. වීඩියෝක් කරන්න ඕනෙත් නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒතර අන්දරේත් එහෙම කෙනෙක්. ඒ නිසා එයා රජතුමා සිලෙක්ට් කරගෙන තිබුණා. මොකටද? එයාගේ විනෝදාස්වාදය සඳහා රජ කෙනෙක් කියන එයාට ගොඩක් ප්‍රශ්න තියෙනවා නේද ස්ට්‍රෙස් එක වැඩි ඒ නිසා ඒගොල්ලෝ එයා අර තමන්ගේ මනස සෑහළු කරගන්න අර වගේ කෙනෙක් තියාගෙන හිටියා. එයාගේ වැඩ වලින් ඒක හොඳම වුණා.
හරි බලමු අපි. ඔයගොල්ලෝ කියවන්න. මේක අනිවාර්යයෙන්ම මේ හොඳ ප්‍රොනවුන්සියේෂන් එකක් එක්ක වචනේ කපුරු දිහා බලලා ඔයගොල්ලන්ට ගලපා ගන්න හැකියාවක් තියෙන්න ඕනේ අදාළ කරුණු ටික. Andre, the royal comedian in ancient times, there was a comedian in a palace. The මුලින්ම කියන්නේ Andre, the royal comedian in ancient times. මුලින්ම මාතෘකාව වෙනවා Andre, the royal comedian. royal කියන්නේ රාජකීය විහිළු සපයන්න. In ancient times there was a comedian in a palace. Palace කියන්නේ මාලිගාව. දැන් කියන වචනේ place නෙමෙයි palace. මාලිගාවක විහිළුකාරයෙක් හිටියා. There was අපි ඒක ඉගෙන තියෙනවා දැන් පාඩම් situation in the past. There was a comedian විහිළු සපයන්නෙක් හිටියා අතීත කාලේ. He was Andre. ඔහු අන්දරේ වුණා. His duty was ඔහුගේ රාජකාරිය උනේ telling funny stories to keep the king smiling. Smile කියන්නේ හිනාව, සිනහව. රජු සිනහවින් පවත්වා ගැනීම. Keep the king smiling. හරි. කවවරි කෙනෙක්ව මොනවා යම් හෝ තත්වයක තියාගන්නවට අපිට ඒ ටර්ම් එක පාවිච්චි කරන්න පුළුවන්. Keep her happy. හරි. always keep her happy. අපි කියනවා මොනවා හරි රෝග තත්ත්වයක් හරි මානසික ආතතිය දැන් ඔය ළමයින්ට ડિප්‍රෙෂන් එහෙම තියෙනවා. ඒක ડિප්‍රෙෂන් වගේ ඇවිල්ලා බේස් ගන්න කෙනෙක්ට doctor advice එකක් දෙනවා parents ලට keep her always smiling. keep her always happy. ඇයව හැම වෙලාවෙම සතුටින් තියන්න. හරි සතුටින් තබන්න. ඒතකොට ඒ වගේ අදහසක්. හරි කෙනෙක්ව මේ විදිහට තියන්න කියන අදහස අපිට මේ keep භාවිත කරලා කියන්න පුළුවන්. රජුව සතුටින් තියන්න එයා මොනවා කරාද? funny stories. විහිළු කතා කිව්වා. In that period, ඔය කාල පරිච්ඡේදයේ there was a paddy field event. there was a paddy field event. හරි කුඹුරු වල තරඟාවලියක් තිබුණා. කුඹුරු event එකක්. event කියන අවස්ථාවක්. කියන්නේ කුඹුරු වල මොකක් හරි අවස්ථාවක් තිබ්බා to select the best farm. හරි කුඹුරු අතරින් මේ හොඳම ගොවියා. farmer කියන ගොවියානේ හොඳම ගොවියා තෝරන්න මොකක් හරි event එකක්. අවස්ථාවක් ඔන්න ඒ කාලේ තිබුණා. One day a farmer came to the castle. දැන් palace කියන එකට similar meaning එකක් තමයි castle වල තියෙන්නේ. හරි. palace කියන්නේ මාලිගාව, castle කියන්නේ මාලිගාව. ඒක සමාන වචන. ඒගොල්ලෝ ඒක කොහොමද දැනගන්න ඕන? CASTLE සමානයි palace. එක දවසක් ගොවියෙක් ආවලු මාලිගාවට to meet the king. රජුව හමු වෙන්න. Also to tell the problem he was facing. රජුව හමු වෙන්න විතරක් නෙමෙයි එයාගේ තියෙන ප්‍රශ්නයක්. එයා මුහුණ දෙන ප්‍රශ්නයක් රජුට අවසන්. There was a big stone in the middle of his paddy field, so he couldn't grow paddy for the year. දැන් මෙයාට මොකද වෙච්ච ප්‍රශ්නේ? There was a big stone. ලොකු ගලක් තිබුණා. stone කියන්නේ ගලක්. In the middle of his paddy field. middle මැද්දේ මැද්ද. හරි එයාගේ කුඹුර මැද්දේ ලොකු ගලක් තිබුණා. So ඉතින් ඔහුට නොහැකි වුණා. So he couldn't. දැන් කුඹුර මෙහෙම වුණා. මේකේ ලොකු ගලක් තියෙනවා කුඹුර මැද්දේ. ඉතින් එහෙම තිබ්බහම දැන් එයාට වගා කරගන්න කාලන පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් අර තරගෙට ඉදිරිපත් වෙන්න බෑ. මොකද මේකේ ලොකු ගලක් නේ. ඒකෙන් ලොකු පරිමාණයක් එයාට අහිමි වෙනවා වගා කරන්න තියෙනවා. ඉතින් එයාට ඒ ටිකේ වගා කරගන්න පුළුවන්කම හම්බුණා නම් එයාට දිනන්න අවස්ථාවක් නේද? තරගේ තියෙන්න පුළුවන් ඉඳලා මේක කියන්න ආවේ රජුලුවන්. So he couldn't grow paddy for the year. Paddy කියන්නේ weaver. හරි. paddy field කියන්නේ කුඹරට. field කියලා අපිට නිකන් ඕනෙම භූමියකට පිට්ටනියකට කියන්න පුළුවන් field කියලා. paddy field කියන්නේ කුඹරට. ඒකේ එන්නේ meaning එක paddy කියන්නේ weaver. The king commanded රජු අණ දුන්නා. command කියන්නේ අණ දෙනවට the men to remove it. රජු තමන්ගේ මිනිස්සුන්ට අණ දුන්නා ඒක remove ඉවත් කරන්න. everybody couldn't. හැම කෙනාටම බැරි වුණා move it. ඒක කොල්ලන්නවා බැරි වුණා. move කියන්නේ චලනය කරනවා, කොල්ලනවා වගේ අදහසක්.
ඒක කාටවත් ඒක හොල්ලන්නවත් බැරි වුණා දැන් ගල්. එහෙමම තියෙනවා. but නමුත් අන්දරේ agreed එකඟ වුණා. agree කියන්නේ එකඟ වෙනවා. to remove it with some condition. යා ඒක ඉවත් කරන්න එකඟ වුණා. හැබැයි with some condition. condition කියන්නේ කොන්දේසියක්. සමහරක් කොන්දේසියක් මත තමයි යා එකඟ වුණේ මේ ගල ඉවත් කරන්න. He asked to live in 1 month wealth and health as a king. එයා මොකද ඉල්ලීම? He asked to live. ඔහු ජීවත් වෙන්න ඉල්ලුවා in 1 month මාසයක් පුරා wealth and health. wealthy and healthy. ඒ කියන්නේ wealthy කියන්නේ ධනවත්ව, healthy කියන්නේ සෞඛ්‍යමත්ව. as a king රජෙක් වගේ. ඒ කියන්නේ රජෙක් වගේ මෙයාට සත්පාසුව ලබා දීලා මෙයාට ඉන්න ඕනේ කිව්ව මාසයක් මේ ගල උස්සන්න. මොකද ගල උස්සන්න ලොකු ශක්තියක් එපායි. ශක්තිය එන්න ඒ විදිහට කැම කාලා හොඳට එහෙම සෞඛ්‍යමත් ඉන්න ඕනේ කියලා මෙයා කිව්වා. so the king granted. grant කියලා කියන්නේ මොනවද දෙයකට අවශ්‍ය දේවල් හදලා දෙනවා. ප්‍රතිපාදන කියලා කියන්නේ නේද? ප්‍රතිපාදනය හදලා දෙනවා. so the king granted his request. and රජු එයාගේ මේ ඉල්ලීම අනුමත කළා. ඒකට ඉඩ දුන්නා. and provide the luxury life. luxury ඒ කියන්නේ සුඛෝපභෝගී ජීවිතයක් එයාට ලබා දුන්නා. provide සැපයුවා. he request for 1 month. හරි ඔහු ඉල්ලපු විදිහටම මාසයක් පුරා. after 1 month many people eagerly gathered කියන්නේ එකතු වුණා, එක්රොක් වුණා. eagerly ඕනෑකම ලොකු ඕනෑකමකින් මිනිස්සු එක්රොක් වුණා to see his superhuman work. ඒ කියන්නේ ඔහුගේ අර superhuman ඒ කියන්නේ සුපිරි මේ ක්‍රියාන්විතය දැක ගන්න මිනිස්සු ගොඩක් ආශාවෙන් කැමැත්තෙන් එක්රැස් වුණා. gather කියන්නේ එක්රැස් වෙනවට. හරි. ඊට පස්සේ he asked ඊට පස්සේ දැන් මෙහෙම දැන් අන්දරේ ඇවිල්ලා එයා කියනවා 4 strong men. එයා මිනිස්සු 4 දෙනෙකුට කතා කරා, ශක්තිමත් මිනිස්සු 4 දෙනෙකුට from the king to lift the stone and put it on his back so he can piggyback it to another location. එයා කිව්වා දැන් රජුරුව ගාව හිටපු ශක්තිමත් මිනිස්සු 4 දෙනෙකුට හරි එන්න කියලා කතා කරා. ඊට පස්සේ මොකද්ද කිව්වේ යාට? to lift the stone ගල උස්සන්න and සහ put it on his back ඔහුගේ පිටිපස්සෙන් තියන්න. so he can piggyback it to another location. piggyback කියලා කියන්නේ එයාට පුළුවන් ඊට පස්සේ කරේ තියන ගිහිල්ලා වෙන තැනකින් තියන්න. කරේ තියන යනවා තමයි piggyback කියන්නේ. එතකොට මේකේ මොකක්ද දැන් අන්දරේ කිව්වේ? අන්දරේ දැන් මාසයක් විතර හොඳට සැපට කාලා බීලා ඉඳලා ඇවිල්ලා දැන් ගොඩක් මිනිස්සු වට වෙලා බලන්න ඇවිල්ලා මේ අන්දරේ ගල උස්සනවා. ඒත් ඇවිල්ලා දැන් ගල ළඟ පාත් වෙලා අන්දරේ කියනවා මිනිස්සු අතර දෙනකොට දැන් එනම් ඔතනින් මිනිස්සු කට්ටියක් ඔතනින් කීප දෙනෙක් ඇවිල්ලා මේ ගල මගේ කර උඩින් තියන්න මම වෙන තැනකට මේක අරන් ගිහලා තියන්නම් කියලා. ඒත් අන්දරේ මොලේ බලන්න ඕනේ උත්තරයාගේ මේ ජෙස්ටර් කෙනෙක් කමෙඩියන් කෙනෙක් වුණාට එයාගේ හොඳ වයිස් he was a wise man, very wise man. නැනවත් මිනිහෙක් එයා. then the king asked ඊට පස්සේ රජුට ඇහුවා you have promised to move it and why are you not doing it by yourself? ඔයා පොරොන්දු වුණා ඒක ඉවත් කරන්න. එහෙනම් ඇයි ඔයා ඒක කරන්නේ නැත්තේ? ඔයා විසින්ම yourself ඔයා විසින්ම කරන්නේ නැත්තේ ඇයි? අන්දරේ said yes your highness ඔව්තුමාණනි what I promised is to relocate the stone. relocate නැවත ඒක ගලේ ස්ථානේ මාරු කරන්න මම පොරොන්දු වුණා තමයි. and I will do it gladly if someone lift the stone and put it on my back. මම පොරොන්දු වුණා ගල වෙන තැනකින් තියන්න. නැතුව මම නේද මේක කායවත් උදව්වෙන් කරන්න නැතිව නෑනේ. මම පොරොන්දු වුණා ගල ඉවත් කරන්න. ඉතින් මම ඒක කරනවා කවුරු හරි 4 දෙනෙක් මේ මගේ පිට උඩින් ගල තිබ්බොත් කියලා. ඉතින් කටවම කියන්නත් බෑනේ.
Everyone laughed. හැමෝම hina වුණා. However, King himself is a bit angry. එයාට ටිකක් තරහා ගියා දැන් මේ වැඩේ about his notorious අන්දරේගේ ක්‍රියාකලාපය. මේ notorious කියලා කියන්නේ මොකක් හරි දෙයක අර නිවැරදි මොකක් හරි වැරදි ප්‍රසිද්ධ වැරදියට ප්‍රසිද්ධ වෙනවට අපි කියන වචනයක් කුප්‍රකට කියලා. හරි. සුප්‍රකට නෙමෙයි කුප්‍රකට. ප්‍රකටයි හැබැයි වැරදි විදියට නේ මේ එහෙම ප්‍රසිද්ධ වෙන එක තමයි මේම කියන්නේ. ඒතර මේ අර නිකන් රජුලුවන් වීලුවට ගත්තා වගේ වුණානේ. ඒ නිසා එතන එයාගේ ඇක්ෂන් එකට රජුලුවන් ටිකක් කේන්ති ගියා but forgive කියන එකේ past tense එක තමයි forgive කියන්නේ. him since he did not contradict. හරි. forgive ඔයාලට අර වගුවක් හම්බෙලා ඇති. ඒකේ වගුවක් දැනට දැකලා තියෙන දන්නේ නැහැ. ඔලෙවල් කලින් පාඩම් කරා නම් forgive forgiven කියලා හම්බ වෙනවා. forgive කියන එකේ මීනින් එක තමයි සමාව දෙනවා. හරි. මොකටද මෙයා සමාව දෙන්නේ? රජුරෝ දැන් ගොඩක් වෙලාවට රජුරවන්ට තරහ යනවා. නමුත් අන්දරේ එක්ක ගොඩක් වෙලාවට තරහ යන්නේ නැහැ. මොකද එයා හැමතිස්සෙම වග බලා ගන්නවා රජුරවන්ට අර මේ වරපතල විදිහට තරහ නොයන්න විහිළුවකුත් එක්ක හරි විනෝදයකුත් ලබා දෙමින් ඒ කරන රජුරවන්ට කරන කැපිලි මේ දේවල් කරන්න එයාට හැකියාවක් තිබුණා. හරි. එතකොට ඒ අනුව එයා මොකද කරේ? සමාව දුන්නා since he did not contradict what he said earlier. හරි. contradict කියන්නේ මොකක්ද? විරුද්ධ වෙනවා. contradict කියලා වචනයක් ඇති වට පේනවා ඇති අන්තිම ලයින් එකේ he did not contradict what he said earlier. contradict කියන්නේ විරුද්ධ වෙනවා. අපි මොකක්ද දෙයක් කියනවා නම් ඒකට ප්‍රතිවිරුද්ධ අදහසක් කියලා කියන්නේ. අනේ ප්‍රතිවිරුද්ධ අදහසක් කියනවට තමයි contradict කියන්නේ. නමුත් ඒක did not. එහෙම අදහසක් කරේ නැහැ. එයා කියපු දේ නොකර හිටියේ නැහැ අන්දරේනේ. අන්දරේ කිව්ව එකත් එක්ක හරිනේ. එයා කිව්වා ගල ඉවත් කරනවා කියලා. ඒතර ගල ඉවත් කරනවා ඉතුරු ටික තමයි කිව්වේ නැත්තේ. හරි. ඉතුරු ටික කිව්වේ නෑ මේ මිනිස්සු කට්ටියමයි ගල උඩින් තිබ්බොත් ඉවත් කරනවා කියලා. එයා ඒක නොකිය ඒ අවශ්‍ය සප්පාසුන් ඉඳලා ඊට පස්සේ අර හරි දැනට ආවයන් පස්සේ කිව්වා කවුරු කට්ටියක් ඇවිල්ලා මගේ පිට උඩින් තියන්න. ඒතර මම අයින් කරන්නම් කියලා. ඉතින් කොහොම හරි ඒ කියපු දේත් එක්ක බොරුවක් නෙමෙයිනේ කිව්වේ. එයාම රජුලන්ට ඒක අවස්ථාවක් හම්බුනේ නැහැ දඬුවම් කරන්න. ඒ නිසා එයා සමාව දුන්නා. සින්ස් කියලා කියන්නේ නිසා කියන එක. හරි. ඒතර යනවා මේ වගේ කතාවක් තේරුම් ගන්නත් ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න. එතනින් අපේ 5th work එක නේ 6 සිටුේෂන් කළා. ඊට පස්සේ ඩයලොග් එක කරා. මේ වල භාවිතය ඊට පස්සේ should සහ must වල භාවිතය ඊට පස්සේ අපේ ඊළඟ වැඩේදී තමයි අපි folk tale එක සාකච්ඡා කරන්නේ. right. ඊළඟ work එක විදියට අවසාන අද ක්ලාස් එකේ work එක විදියට අපිට තියෙන්නේ dictation ටික. ඒත් හැමදාමත් වගේ dictation මම ඉස්සරහා මොකක් ටොපික් එකක් එක්ක ඕගලන්ට ලබා දෙනවා. ඒකත් එක්ක දැන් ඔයගොල්ලෝ හිතන්න එපා දැන් අපිට දවස් තියෙනවානේ 36ක් කියලා මම කිව්වනේ. අපි දවස් 40ක් තියමුකෝ. කලින් ඒවත් එක්ක ඒතර 40 ගානේ 10ක් අපි සැලකුවොත් වචන 400. ඒතර මම 15ක් දැන් දවසක් තියෙන නිසා අපි වචන 500ක් ඉගෙන ගත්තා කියලා dictation වලින්. ඒතර ඇත්ත. මදි. 500ක් ඉගෙන ගන්න මදි. ඔයගොල්ලන්ගේ දැන් ගොඩක් වෙලාවට මේක එක ජොයින් වෙලා ඉන්න කට්ටිය A levels ඉවර වෙච්ච කට්ටිය සමහරක් අය නේ ගොඩක් වෙලාවට එහෙමනේ. ඔය ලෙවල් කරන අය. ඒ අනුව සාමාන්‍ය ජෙනරල් ඉංග්‍රීසි කියන නොලෙජ් එකට ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා අඩුම ගානේ ඉංග්‍රීසි වචන 5000ක් නේ 4000 5000ක් වත් වොකැබුලරි එකක් ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. මොකද පොඩි කාලේ තියෙන පොඩි වචනත් එක්කනේ. ඒ වුණා මේ වචන ගන්න වැඩි වෙන්න ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි නොලෙජ් එක ඒ හැකියාව ක්ලියර් වෙනවා. වචන ගොඩක් ලොකු සාධකයක් වෙනවා ඔයගොල්ලන්ට විභාගයකදී උත්තර ගන්න. මොකද සමහර ළමයි ඉන්නවා කිසිම ග්‍රැමර් පාර්ට් එකක දැනීමක් නැතුව වුණා ලකුණු 50ක් විතර ගන්නවා. හැමදාම විභාගයට. ඒ ගන්නේ එයා ගොඩක් වචන දන්නවා. ඒ වචන දන්නේ නැති වුණාම සමහර ළමයින්ට ගොඩක් ලකුණු අඩු වෙනවා. විශේෂයෙන් ඔය රයිටින් පාර්ට් වලදීම ලකුණු දෙන්නේ නැහැ. දැන් රචනාව වගේ ඔයගොල්ලෝ ලියලා තියෙන ඒවා භාගයට පරිදිනවා. ඊට රචනාවේ ලකුණු 15ක් හම්බෙන එකට ලකුණු 7ක් 6ක් වගේ තමයි හම්බෙන්නේ. ඒ අනුව වචන ටික ඔයගොල්ලෝ හරියටම ලියන්න ඕනේ. ඒකට වචන මේ දෙන ටිකත් එක්ක පන්ති ඊට පස්සේ මම උදාහරණ වාක්‍ය කියනකොට වචන වෙනම සෑහෙන ප්‍රමාණයක් කරලා දෙනවා. ඒතකොට ඒවත් ඔයගොල්ලෝ වෙනම ලියාගෙන සටහන් කරගෙන හරි කමන්නේ. ඔයගොල්ලන් නෝට්
හම්බෙනවනේ හෑන්ඩ් අවුට් එකක් හැමදාම. ඒක print out එකක් ගන්නත් පුළුවන් ඔයගොල්ලන්ට අරගෙන ඒක ලියා ගන්නත් පුළුවන්. කොහොම හරි ඔයගොල්ලෝ වචන වැඩි කරගන්න ඕනේ හිතා. මේකට මම දාන්නේ හැම දවසකම නිතරම ඕගොල්ලන්ට අවශ්‍ය වෙන සහ ටිකක් අර මතක තියාගන්න අමාරු දිග වචන ගොඩක් වෙලාවට එන්නේ. අද වචන ටික ගත්තාම ඒවා ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ හොස්පිටල් පැත්තේ තියෙන වචන ටිකක් තමයි අද ගොඩක් වෙලාවට දෙන්නේ. අද තියෙන වචන සෙට් එක ඒ වගේ වචන සෙට් එකක් හරි හොස්පිටල් එක්ක සම්බන්ධ ડોක්ටර්ස්ලා එක්ක ලෙඩ රෝග එක්ක සම්බන්ධ වචන ටික. බලමු මොනවද කියලා. පළවෙනි එක disease. ශබ්ද කරන හැටි මෙතනින් හොඳට තේරුම් ගන්න. හරි. අකුරු ගලප ගන්න හරියට අකුරු කියලා disease එහෙම නැත්නම් illness. ඇයි මේ දෙකම දාලා තියෙන අරගක් ගන්න? ඒකට හේතුව ඒ දෙකේම තියෙන similar meanings. සමාන තේරුම් තමයි මේ දෙකටම තියෙන්නේ. disease, illness මේ දෙකෙන්ම අදහස් වෙන්නේ රෝගය. ඒක උනත් දැන් disease කියලා කෙනෙක් ලියන්න ගියාම වරද්ද ගන්නවා. හරියට හරි. ඔය වචනේ වරද්ද ගන්නවා. සමහරව DE කියලා දානවා. සමහරව DIC කියලා දානවා. disease කිව්වා. ඉතින් යනවා ඒ වැඩි කරන්නේ නැතුව හරියට මේ වචනවල පාඩම් කරගන්න මේ ඩික්ටේෂන් දෙන වචන ගොඩක් වෙලාවට ඔයගලන්ට වරදින්න පුළුවන් වචන. ඒවයි මම තෝරලා දෙන්නේ. හරි. illness කියන්නේ රෝගයටම කියන වචනයක්. අසනීපය රෝගය. දෙවෙනි එක treatment. treatment කියන්නේ ප්‍රතිකාරය. තුන්වෙනි එක නම් දන්නේ ඔයගොල්ලෝ පොඩි කාලේ ඉන්න පාඩම් කරන එකක් වෙන්න ඇති hospital. ඒකේ අග TAL කියලා. සමහර TLE කියලා ඉවර කරනවා. එහෙම කරන්න එපා. hospital කියද්දි TAL වලින් ඉවර වෙන්න ඕන. ඊට පස්සේ ටිකක් එක වගේ වචන දෙකක් තියෙනවා. පළවෙනි උඩ තියෙන එක surgeon. යට තියෙන එක surgery. surgeon කියන්නේ ශල්‍ය වෛද්‍යවරයා. surgery කියන්නේ ශල්‍ය කර්මය. surgeon surgery දෙකේ වෙනස. ඊළඟට අද ඩයලොග් එකේ අපිට හම්බුන වචනයක් headache. headache කියන්නේ හිස රදය. ඔළුවේ කැක්කුම කියලා අපි කියන්නේ. හිස රදය තමයි headache කියන්නේ. ඊළඟට pain. PAIN pain කියන්නේ වේදනාව. ඊළඟට තියෙනවා ward. WARD මේක ඔයගොල්ලෝ හොස්පිටල් වල එහෙම ගිහිල්ලා තියෙනවා නම් බලලා තියෙනවා නම් දැකලා ඇති මේ වචනේ ward කියලා කියන්නේ වාට්ටුවට. හරි. හොස්පිටල් එකේ තියෙන වාට්ටුවට තමයි ward කියන්නේ. අපි කිව්වේ අර ඊයේ සති වාක්‍යයක් කිව්වා මට මතකයි there is there a doctor in the ward. වාට්ටුවේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා වෛද්‍යවරයෙක් ඉන්නවා. ඊළඟට wound. wound කියන්නේ තුවාලය. WOUND wound තුවාලය. medicine ඒක ඔයගොල්ලෝ දන්න දෙයක්. medicine කියලා වෛද්‍ය විද්‍යාවටත් කියනවා. දැන් ළමයි බයොලොජි කරලා ඊට පස්සේ medicine යනවා කියනවනේ. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව කෝස් එක ඒගොල්ලෝ අදාරන්න යනවා ඒ පාඨමාලා. ඊට අමතරව මේ medicine කියනවා බෙහෙත් වලට. ඖෂධ වලටත් medicine කියලා කියනවා. ඊළඟ ටැබ්ලට්. දැන් medicine වල තියෙනවා එක එක වර්ගනේ. දැන් සිංහල ආයුර්වේදික medicine වල නම් තියෙනවා කල්ක කියලා තියෙනවා, චූර්ණ කියලා තියෙනවා ඒක. ඉංග්‍රීසි වල වෙස්ටර්න් පැත්තේ medicine වල ගොඩක් වෙලාවට තියෙන්නේ tablets and capsules. ආපහු syrups වර්ග තියෙනවා. ඒවා දැන් තමයි ගොඩක් වෙලාවට ඒවා යන්නේ. ඉතින් ගොඩක් අයට අර ලේසි පහසුයි ඒවා තියෙන ඉඳලා අර චූර්ණ ඒ වගේ නෑ නේද? ඊළඟට තමයි ටැබ්ලට්. ටැබ්ලට් කියන්නේ පෙති තියෙන්නේ. පෙත්තට තමයි ටැබ්ලට් කියන්නේ. පැනඩෝල් පෙත්ත කියලා අපි කියන්නේ. ඊළඟට කැප්සියුල් කියන්නේ කරල්. කරල් වලටයි පෙති වලටයි කියන වචන දෙක තමයි ඒ දීලා තියෙන්නේ. ඒතකොට ඒක පටලවා ගන්න එපා. ටැබ්ලට්ස් කියන්නේ පෙති වලට, කැප්සියුල්ස් කියන්නේ කරල් වලට. මේ දෙවිදිහටම අපිට මේ ඖෂධ හම්බ වෙනවා මෙඩිසින්ස්. හරි යනවා ඔන්න වචන. එතකොට there are 12 words for today's dictation. Learn it. එහෙනම් ඔන්න එතකොට අද දවස් තුල අපේ ප්ලෑන් එක හරි අපි ඔක්කොම කවර් කරගත්ත ගානට එතකොට ඒ වගේ. එතකොට එතනින් අද ප්‍රධාන අපේ කොටස ග්‍රැමර් පාර්ට් එකක් වන සිටුේෂන් PTM පැවසීම කියන එක අද අවසන් වෙනවා. අවසන් වුණා. will be there will be කියන භාවිතය. ඒතර ඒක ගොඩක් වැදගත් භාවිතයක්. එවෙන් තව වාක්‍ය ඔයගොල්ලෝ හදලා එවෙන් තව තියෙන අදහස් කොයි වගේ අදහස්ද කියලා බලන්න. ඊළඟට ඔයගොල්ලෝ reading parts එහෙම කියවනවා නම් මම අර කිව්ව විදිහට සන්ඩේ උත්සව පත්තරේ මාර්ගනේ ඒකේ ළමයි ලියලා තියෙන පොඩි පොඩි රචනා එහෙම මේ විදිහ කියවන්න පටන් ගන්න නම් තියෙන්නේ. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ බලන්න ඔය මේ අපි උගන්වන දේවල් මේ කෝස් එකත් එක්ක යන දේවල් අනිවාර්යයෙන් මේවා ඇති වුණ තරම්. හරි ඊළඟට ඔයගොල්ලන්ගේ YouTube වල එහෙම පාවිච්චි කරන අයට පුළුවන් ඉංග්‍රීසි වල තියෙන සම්බන්ධ වීඩියෝස්. හරි ඔයගොල්ලන්ගේ ඉන්ට්‍රෙස්ටිං පැති තියෙනවනේ එක. සමහර කට්ටිය මෙකැනික් වැඩවලට කැමතියි. සමහර කට්ටිය දැන් විද්‍යාත්මකනේ සයන්ටිෆික් පැත්තේ ඒ වගේ දේවල් ගන්න කැමතියි.
සමහර අය ආගමික රිලිජියස් පැත්ත දේවල් හොයන්න වෙනවා. ඉතින් ඔය හැම එකටම අදාළව ඉංග්‍රීසි වල විවිධාකාරව වීඩියෝස් දාලා තියෙනවා, අප්ලෝඩ් කරලා තියෙනවා. මියුසික් පැත්ත දේවල් වෙන්න පුළුවන් මොනවා හරි. ප්‍රශ්නයක් නැහැ. සින්දුවවත් කමන්නේ පුළුවන්. සින්දුවක් හරි ඉංග්‍රීසියක් අහන්න සෝන් එක. ඒතර ඒකෙන් හරි තමන් බලන්න නිකම්ම දැන් වෙනදට අහන් ඉන්නවා විතරනේ. දැන් එහෙම නෙමෙයි. ඔයගොල්ලෝ අහන් ඉන්න ගමන් ඒකෙන් මොකද්ද කියන මීනින් එක නේද? තමන් දැන් ඉංග්‍රීසි සින්දුවට දාලා සිංහල මීනින් එක ගලපලා සිංහලුත් ඔයගොල්ලන්ට සින්දුවක දෙන්න ඕන. හරි? ඒක ඕනම් පබ්ලිෂ් කරලා ගානක් හොයා ගන්න පුළුවන්. ඉතින් එහෙම වැඩ ඔයගොල්ලන්ට පුළුවන් කරන්න. එහෙම කරලා ඉංග්‍රීසි දිනෙන් දින අපි දියුණු කරගමු. අපි ඉක්මන් ගමනක් යන්නේ. යනවා නොවැම්බර් වන විට දැන් day 6 එක ඉවරයි. තව දවස් ඉතුරුලා තියෙන අපි අර කතා කරා වගේ නේද? 36 වගේ දවස් කීපයක් තියෙනවා. ඒතකොට ඒ තුලින් අපි ඉතුරු වැඩ ටික අපිට ටෙන්සර්ස්ම තියෙනවා 20ක්. හරි? ටෙන්සර්ස්ම 20ක් තියෙනවා. ඒතකොට ඒව කතා කරන්න තියෙනවා. parts of speech කියලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි වල ගොඩක් තව තියෙනවා. ඔයගොල්ලෝ දැනගත යුතු මේකේ මම කම්ප්ලීට් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න දේවල්. ඉතින් ඒ ටික හරියටම මම කරනවා. ඔයගොල්ලෝ මයිත් එක්ක ඉන්න දිගටම. එතකොට ඔයගොල්ලන්ට තව ඉස්සරහට ඒ අවශ්‍ය ගැඹුරු තැන් ඔක්කොම හදාගන්න පුළුවන් පිළිවෙල. ඒතර පිළිවෙලට ඔයාලා ගාව වැඩ ටික තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ එතනින් ගියර් එක දාගෙන ඉස්සරහට යන්න. හරි? වාහනයක් තියෙනවා ඔයගොල්ලන්ට ලයිසන් එක අරන් දෙනවා. පුරුදු වෙන විදියක් කියලා දෙනවා. ඉතින් යන එක ඔයගොල්ලන්ගේ වැඩ. ගියර් එක දාලා හරි? එහෙම නැත්නම් තියලා තියන්න පුළුවන් ලස්සන ඩිටේල් දෙක වල වාහනේ නේද? එහෙම කරන්නේ නැතුව මේක අරගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම හොඳ ඉංග්‍රීසි නොලෙජ් එකක් ඒ ලැන්ග්වේජ් එක ගැන. right එහෙනම් අද දවසත් මෙතනින් මේ වීඩියෝ එක අවසන් වෙනවා. ඒ කරපු කොටස් ටික හොඳට බලා ගන්න. ඊළඟ දවසේ මම කිව්වා ඔයගොල්ලන්ගේ ද භාවිතය ගැන අහනවා කියලා මුලින්ම රිවිෂන් එකේදී වාක්‍ය කීපයක් අහනවා. උගන්වපු කොටස් ටික හොඳට බලා ගන්න. ඒවත් එක්ක තමයි අපේ රිවිෂන් පාර්ට් එක පන්ති පටන් ගන්න කලින් සූදානම් වෙන්න ප්‍රිපෙයාර් වෙන්න. right එහෙනම් goodbye all.